හරි. ළමයි දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ क्वांटम සමීකරණය ප්ලාන්කේ क्वांटम සමීකරණය E සමාන h mu සමීකරණයට අදාළව ආපු කොටසට සිද්ධාන්ත කොටසට ඒකට අදාළව සමීකරණ ව්‍යුත්පන්න කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියලා right මම එකෙන් ගිය සතියේ ගානක් හැදුවා ටියුට් එකට එන්න ඕනේ ඒගොල්ලෝ ටියුට් එකට එන්න ඕන පොතේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක හරින් දෙවෙනි එකට යන්න part B part B කොටසේ කියන්නේ මෙන්න මෙහෙම තරංග ආයාමයේ දීලා තිනවා ලැම්ඩා ලැම්ඩා පුතේ 5.0 10^2 නැනෝමීටර් හරිනේ 5.0 10^2 නැනෝමීටර් තමයි ලැම්ඩා දීලා තියෙන්නේ තරංග ආයාමයේ දීලා තියෙන්නේ එතකොට අහන්නේ x කිරණ ක්වොන්ටම් එක හෝ ක්වොන්ටම් බහුලයක ඒක හෝ නෙමෙයි හා වෙන්න ඕනේ හරි ක්වොන්ටම් එකක් හොයන්න ඕනේ ක්වොන්ටම් බහුල එකක හොයන්නත් ඕනේ එතකොට ලැම්ඩා දීලා නම් තියෙන්නේ ක්වොන්ටම් එකක හොයන්න ඕනේ පුතේ E සමානයි h mu ආදේශ කරන්න. හරි? E සමානයි h mu තමයි ආදේශ කරන්න ඕනේ. එතකොට E සමානයි h mu ආදේශ කරනකොට දැන් ඔයා දන්නවා mu කියලා කියන්නේ මොකක්ද? දැන් C සමානයි mu lambda. එතකොට mu කියලා කියන්නේ C බෙදීම lambdaට. හරි? mu කියලා කියන්නේ මොකක්ද? mu කියලා කියන්නේ C බෙදීම lambda වලට, right? එතකොට සංඛ්‍යාතයේ සමානයි ආලෝකීය ප්‍රවේගයේ බෙදීම තරංගායාමය. එහෙමනේ ගන්න ඕනේ. එතකොට දැන් මෙතන ක්වොන්ටම් එකක ශක්තිය තමයි E වලින් දෙන්නේ. හරිනේ? මේක මතක තියාගන්න. ක්වොන්ටම් එකක මේ දෙන්නේ ක්වොන්ටම් එකක ශක්තිය. එතකොට පොතේ ක්වොන්ටම් එකක ශක්තිය ගණනය කරන්න E පාවිච්චි කරන්න h එනකොට දාන්න ඕනේ 6.63 10^34 ජූල් තප්පර කියන එක දාන්න right 6.63 10^34 ජූල් තප්පර වැඩි කරන්න ඕන mu කියලා කියන්නේ c බෙදීම lambda වලට right c කියන්නේ පොතේ 3 වැඩි කිරීම 18 බෙදීම lambda මේකේ අපි ගන්න වෙන්නේ 5 වැඩි කිරීම 10^2 හරි දැන් 5 වැඩි කිරීම 10^2 තියෙන පොතේ නැනෝමීටර් වලින් නේ 5 වැඩි කිරීම 10^2 දීලා තියෙන්නේ නැනෝමීටර් වලින්. එතකොට නැනෝමීටර් වලින් නම් දීලා තියෙන්නේ අපි මොකද කරන්න ඕනේ? නැනෝමීටර් වලින්ම ආදේශ කරන්න බෑ. අපි නැනෝමීටර් මීටර් කරන්න ඕනේ. නැනෝමීටර් මීටර් කරන්න ඕනේ. හරි 5 වැඩි කිරීම 10^2 නැනෝමීටර්නේ දීලා තියෙන්නේ. ඒතර ඒක මීටර් කරන්න මොකද කරන්නේ? 10^9න් වැඩි කරන්න ඕනේ. හරි මේක 10^9න් වැඩි කරන්න. එතකොට මීටර් වෙනවා. හරි 10^9න් වැඩි කරාම මීටර් වෙනවා. හරි. මෙන්න මේක සුළු කරලා ගන්න E වලට එන්නේ කීයද කියලා. 6.63 10^34 වැඩි කරාම 3 වැඩි කිරීම 10^8න් බෙදන්න 5 වැඩි කිරීම 10^2 වැඩි කිරීම 10^9. හරි? right. මෙන්න මේක සුළු කරලා ගන්න ඕනේ. අදාළ පිළිතුර කීයද කියලා. ඒතර 6.63 3න් වැඩි කරලා 5න් බෙදන්න ඕනේ. මේක ඔයගොල්ලෝ සුළු කරන්න මම කැල්ලකින් සුළු කරන්නම්. නැත්තම් කපන්න පුළුවන් ඒවා කපලා ගත්තත් කමක් නැහැ. බලන්න මේක. 3 ගරක් 3 9. මම අපි හදමු. 3 ගරක් 3 ඉන්නේ 9 නේ පුතේ. 3 ගරක් 6 18යි. එකක් විතරයි 3 ගරක් 6 18යි 19. එතකොට ඉන්නේ 19.8යි 9 නේ. හරිනේ 3න් වැඩි කරාම ඉන්නේ 19.8යි 9. මෙතන එනවා 10^34යි 10/8ක් තියෙනවා. 10^34යි 10/8යි කියන්නේ 10^26යි. तर उड़े नवा पते 19.89 10^26යි කියලා එන්නේ හරි 10^26යි කියලා එන්නේ. तर ඒක බෙදන්න ඕනේ හරි m ට මෙතන m කැපෙනවා s ඍණ එකට s ධන එක කැපෙනවා. तर ජූල් වලින් තමයි උත්තරේ එන්නේ. ඒක බෙදන්න ඕනේ කීයෙන්ද 5 වැඩි කිරීම 10^9 10^2 කියන්නේ 10^11යි. හරිනේ 10^9 10^2 කියන්නේ 10^11යි. ඒතර 10^11ක් තියෙනවා. 19.89 පහෙන් බෙදන්න ඕන. එතකොට 19.89 බෙදුම් පහෙන් 5 එන්නේ 5 3 15යි 9න් 5 ගියාම 4යි 48යි 5 9 45යි 39 එන්නේ 5 7 35යි. හරි ඔන්න වගේ ගාණක් එන්නේ 3.97ක් එනවා. බෙදුවම 3.97 මටයි කියලා ගන්න තව දශම ස්ථාන වලට යන නිසා
වැඩි කිරීම 10 න් 11 උඩට එන්න ඕන පුතේ. 10 න් 11 උඩට එනකොට 10 ධනය 11 වෙනවා. හරි ඒතර 26 න් 11ක් තමයි අඩු වෙන්න ඕන. ඒ කියන්නේ කීයද? 26 න් 11ක් ගියාගෙන 10 14ක් වෙන්නේ නේ. 10 න් 14ක් වෙනවා. මේක ජූල් වලින් ගත්තා. හරි? ඕකේ නේ? හරි. ආයෙ බලන්න චුට්ටක්. හරි 26 මෙතන 11ක් කියන්නේ 15යි නේ. සෝරි 15යි ඉන්න ඕනේ. 3.9ටයි 10 න් 15. ඔක තමයි ඉන්න ඕනේ ක්වොන්ටම් එකක ශක්තිය. හරි? ඊළඟට තියෙන පුතේ ක්වොන්ටම් මවුලයක ශක්තිය හොයන්න. පුතේ ක්වොන්ටම් එකක ශක්තිය දන්නවා. ඊළඟට තියෙන මවුලයක ශක්තිය හොයන්න. මවුලයක් කියන්නේ මොකක්ද? මවුලයක් කියලා කියන්නේ පුතේ 6.6 3යි 10 න් 24ක් නේ. මවුලයක් කියන්නේ ඒකනේ. එතකොට මවුල එකක ශක්තිය කියලා කියන්නේ මවුල එකක ශක්තිය. මවුල එකක ශක්තිය කියලා කියන්නේ මේ ශක්තිය වගේ මේක වැඩි කරන්න ඕනේ 3.9ට 10 ඍණ 15 10 ඍණ 15 කියන එක වැඩි කරන්න ඕනේ 6.022 1023 නේ. ක්වොන්ටම් එකක ශක්තිය වැඩි කරන්න ඕනේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. හරි? මෙන්න මේක වැඩි කරලා දාන්න කීයද එන්නේ කියලා. ඒක ජූල් වලින් හදන්න පුළුවන්. මේක කිලෝ ජූල් කරන්න ඕනේ නම් කිලෝ ජූල් කරන්න ඕන නම් 1000න් බෙදන්න තියෙන්නේ. බෙදනවා කියන 10 න් 3න් වැඩි කරනවා. එතකොට 10 න් 18යි කිලෝ ජූල්. හරි? පැහැදිලි? හරි. මේක වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න. හරි? රයිට්. ඊළඟට යමු අපි ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙකක් පොඩක් බලන්න. ටියුට් එකට ඉන්න. වර්ණවත් ආලෝක කිරණ දිවර්ගයක ෆෝටෝනයක සතු ශක්ති ප්‍රමාණය 4.27 10 න් 19 ජූල් සහ 2.83යි 10 න් 19 ජූල් වේ. ඒවායේ තරංගායාම ගණනය කර එම වර්ණවත් ආලෝක දිවර්ගය මොකක්ද කියලා තමයි අහන්නේ. හරි? රයිට්. එතකොට කරන්න ඕනේ කොහොමද? රයිට් බලන්න පුතේ. එතනදී මෙන්න මේමයි හදන්න ඕන. දැන් ආලෝක කිරණ දෙවර්ගයක් තියෙනවා. එක ආලෝක කිරණ වර්ගයක් අපි ගමු ආලෝක කිරණ අපි වර්ගාංක 1 ආලෝක කිරණ වර්ගාංක 1 කියලා ගමු. ආලෝක කිරණ වර්ගාංක 1 මොකක්ද? 4.27 10 න් 19 4.27 10 න් 19 ජූල් ආලෝක කිරණ වර්ගාංක 1 ශක්තිය. ඊළඟ එක වර්ගාංක 2 ශක්තිය දීලා තියෙනවා. තව එකක් තියෙනවලු. ඒක 2.83 10 න් 19 ජූල්. හරි? 2.87 10 න් 19 ජූල්. එතකොට දැන් 2.87 10 න් 19 ජූල් කියලා තමයි දීලා තියෙන්නේ. 8.3 නේ. හරි 8.3 10 න් 19. දැන් ප්‍රශ්නේ අහන්නේ අපෙන් තරංගායාම හොයන්න ඕනේ. හරි තරංගායාමය හොයන්න. මේ බලන්න. තර ශක්ති ප්‍රමාණය දීලා තරංගායාමය තමයි දැන් අහන්නේ. ශක්ති ප්‍රමාණය දීලා තරංගායාමය අහනවා නම් අපි දාන්න ඕනේ E සමානයි h mu දාලා බලමු. මම මේක තරංගාංක එකට හදන්නම් කොහොමද? දැන් E සමානයි h mu දාලා ශක්තිය දීලා තියෙනවා ෆෝටෝන් එකක. හරි? ෆෝටෝනයක් සතු ශක්ති ප්‍රමාණය කියලා කියලා තියෙනවා. ෆෝටෝන එකක. ඒතර ෆෝටෝන එකක ශක්ති ප්‍රමාණය කියන්නේ මේක. ඒක මෙතෙන්ට දාන්න පුළුවන්. h දාන්න පුළුවන් mu දීලා නැහැ. සංඛ්‍යාතය දීලා නැහැ නේ පොතේ. නේද? සංඛ්‍යාතය දීලා නැහැ. හැබැයි අපි දන්නවා සංඛ්‍යාතය දීලා නැත්තම් c සමාන වෙනවා mu ලැම්ඩාට නේ. එතකොට සංඛ්‍යාතයේ වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් c බෙදීම ලැම්ඩා. එතකොට එනවා mu පදය. හරි? mu කියන එක උක්ත කරාම එනවා ආලෝකීය ප්‍රවේගයේ බෙදීම ලැම්ඩා. ඒතර ආලෝකීය ප්‍රවේගයේ බෙදීම ලැම්ඩාකින් mu වෙනවා. හරි නේද? රයිට්. එතකොට පුතේ මම දැන් ආදේශ කරනවා E සමානයි h වැඩි කිරීම mu වෙනුවට c බෙදීම ලැම්ඩා. හරි? රයිට්. දැන් පළවෙනි තරංගයට අදාළව ශක්තිය ගණනය කරන්න පුළුවන් අපි දන්නවා ශක්තිය. තරංග ආයාමය යහනේ ලැම්ඩා උක්ත කරොත්
එනවා පොතේ HC බෙදීම E කියලා. හරිනේ. අපි ලැම්ඩා උක්ත කරොත් එහෙනම් මොකද වෙන්නේ? එන්නේ HC බෙදීම E කියලා තමයි අපිට එන්නේ. හරිනේ. HC බෙදීම E කියලා එන්නේ. H වෙනුවට අපි ආදේශ කරමු. මෙතන දීලා තියෙන H වැලියු එක ආදේශ කරන්න පොතේ 6.63 10 ඍණ 34 ජූල් තප්පර වැඩි කරන්න 3 වැඩි කිරීම 18 ms ඍණ 1කින් ශක්තිය දීලා තිනවා ක්වොන්ටම් එකක ශක්තිය විතරයි මෙතනට ආදේශ කරන්න පුළුවන්. මම හිතනවා අපිට ඒක තේරෙන්නේ නැති. 4.27 10 ඍණ 19 ජූල්. එතකොට මෙන්න මේකෙන් හොයන්න පුළුවන් වෙන්න ඕන ඔයාට ලැම්ඩා වල අගය. හරි? right. දැන් අපි මේක පොඩ්ඩක් ආසන්නව ගමු. 6.67 තියෙන්නේ. එතකොට 6.67 නම් 6.63 තුනෙන් වැඩි කරලා බලමු. එතකොට 3 × 3 9, 3 × 6 18, 3 × 6 18 19. එතකොට එනවා 19.89. එතකොට 10 බල උඩ එනවා 10 ඍණ 34 8යි කියන පොතේ 10 ඍණ 26යි නේ. 10 ඍණ 26යි නේ. right. එතකොට යට තියෙන්නේ 4.27 10 ඍණ 19. හරි? තර මට මේක හරියටම බෙදන්න ඕනේ. හරි? මම නික ආසන්න වශයෙන් 4න් බෙදන්න. මොකද මට ඕනේ ලැම්ඩා වලට පරාසයක්. හරියටම ආන්සර් එක ඕනේ. කොයි කලාපෙද තියෙන කියලා බලා ගන්න නේ ඕනේ. ඒ නිසා මම 4 වගේ ගන්නම් මෙතන. මෙතන 4ක් අරගෙන 19.8 වගේ එකක් බෙදමු 4ෙන්. නිකවට. ඒතර 19.8 කියන එක 4ෙන් බෙදුවොත් එන්නේ 4 වරක් 4 16. එතකොට මෙතන 38ක් කියන්නේ නේ. 38ක් කියන්නේ 4 වරක් 9 36යි. එතන 4.9ක් වගේ ආසන්න වශයෙන් එන්නේ. අපි 5ක් කියමුකෝ. ආසන්න වශයෙන් 5ක් කියමු. එතන 5යි 10 බලය ගත්තොත් 10 බලය ඍණ 26ක් තියෙනවා පුතේ උඩ. 10 ඍණ 19 උඩට එනවා. එතකොට 10 ධන 19 වෙනවා. එතකොට 26න් අඩු කරන්න ඕනේ 19ක්. 26න් 19ක් අඩු කරන්න ඕනේ. එතකොට 7යි. එතකොට 7ක් කියන්නේ මෙතන 10 ඍණ 7ක් එනවා. දැන් මේක ඉන්නේ මීටර වලින්. මේකනේ මීටර වලින්. මට දැන් ඒගොල්ලෝ දීලා තියෙන පොතේ බලන්න ඩියුට් එකේ තරංග ආයාම දීලා තියෙන නැනෝමීටර්ස් වලින් නේ. දැන් මේකේ තරංග ආයාම තියෙන නැනෝමීටර්ස් වලින්. 605යි රතු තියෙන්නේ 605යි 605යි 750යි නැනෝමීටර්. නැනෝමීටර් කලාපේ තියෙන. හොඳයි. ඒතර මේක මීටර තියෙන්නේ. දැන් මීටර නැනෝමීටර් කරන්නේ නැනෝමීටර් මීටර කරන්න මොකද කරන්නේ? නැනෝමීටර් මීටර කරන්න මොකද කරන්නේ? 10 න් 9න් වැඩි කරනවා. එහෙමනම් මීටර නැනෝමීටර් කරන්න 10 ධන 9න් වැඩි කරනවා. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 න් 7 මීටර තියෙන්නේ. මට මේක නැනෝමීටර් කරන්න මොකද කරන්නේ? 10 ධන 9න් වැඩි කරනවා. එතකොට නැනෝමීටර් m-1 කියලා දානවා. මොකද මට මෙයාව කපන්න ඕන නිසා. එතකොට මොකද වෙන්නේ? මීටර කැපෙනවා මෙතන. 10 ඍණ 7යි 10 9 කියන 10 දෙකක් තියෙනවා පොතේ 100යි. ඒතර 500යි නැනෝමීටර් කියලා එන්නේ. හරි. දැන් ඒතර ලැම්ඩා එනවා පොතේ ලැම්ඩා 500යි. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ දීලා තියෙන පළවෙනි ආලෝක කිරණ වර්ගයේ ෆෝටෝන් එකක් ගත්තොත් එහෙම පළවෙනි ආලෝක කිරණ වර්ගයේ ෆෝටෝන් එකක් ගත්තොත් එහෙම ඒ එන ෆෝටෝන් එකක තරංග ආයාමය එන්නේ මෙන්න මේක 500 යනවා. අපි බලමු ඒක කාටද ගැලපෙන්නේ කියලා. දැන් 500ක් කියන එක ගැලපෙන්න ඕනේ. රතු තියෙන්නේ 605යි 750යි අතර ගැලපෙන්නේ නැහැ. ටියුට් එකෙන් බලන්න. ටියුට් එකේ ප්‍රශ්නාංක දෙකේ මේක තියෙනවා. 605යි 750යි අතර ගැලපෙන්නේ නැහැ. තැඹිලි තියෙන්නේ 595යි 605 ගැලපෙන්නේ නැහැ. කහ තියෙනවා 580යි 595 ගැලපෙන්නේ නැහැ. 500ට වෙන්න ඕන අඩු වෙන්න ඕන. එතකොට 435යි 500. එතකොට 435යි 500. දැන් මෙතන ඇත්තටම අපි 500 කියලා ගත්තේ මෙතන පොඩ්ඩක් වටේ යනනේ මේක 500ට වඩා චුට්ටක් අඩු වෙන්න ඕන. මොකද මේක 4.2යි 7 තියෙන්නේ. මම 4ෙන් බෙදුවේ. එතකොට 500ට වඩා වැඩි වෙන්නේ නැහැ 500ට අඩු වෙන්න ඕන. මේක අපි අගේ රෆ්ලිනේ ගත්තේ. හරියටම ගත්තොත් 500ට අඩු උත්තරයක් එන්න ඕන. එතකොට 500ට අඩු වෙනවා මේක කලාපේ එන්න ඕන පොතේ. නිල් පාටනේ. නිල් පාට තමයි ගන්න ඕන. මේක හරියට බෙදුවොත් 460 ගාණක් වගේ එයි. මොකද මෙතන 4.2යි 7ක් තියෙන්නේ. හරි. එතන 500ට අඩු උත්තරයක් එන්නේ. ඒතර ඒක කලාපය නිල්. හරිනේ. ඒතර ඒක අයිති වෙන්නේ නිල් කලාපයට. හොඳට තේරුම් ගන්න.
මේ ශක්ති වර්ගය අදාළ වෙන්නේ නිල් කලාපයට. හරි right. අපි මේ විදිහටම හදමු දෙවෙනි එකත්. දෙවෙනි එකත් හදමු. හරි ඒක නිල් කලාපයට අයිති වෙන්නේ. හරි right. මම මේක වකන්නම් මෙහෙමම. හරි. තොර ඒක හරි. දැන් නිල් කලාපයට අයිති වෙන ඕන පළවෙනි කිරණය. දෙවෙනි කිරණය බලමු. දෙවෙනි කිරණයේ ෆෝටෝන් එක ශක්තිය. මම මෙහෙමම ආදේශ කරන්නම් දෙවෙනි කිරණය සඳහා. එතකොට දෙවෙනි කිරණයේදී h එක හැමමයි ආලෝකයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ ඒකමයි පොතේ. E ෆෝටෝන් එකක ශක්තිය 2.83 10 19 මේක වෙනස් වෙනවා. මෙතනට දාමු 2.83 නේද? 2.83 10 19. එතකොට මේකත් අපි පොඩ්ඩක් ආසන්න වශයෙන් කලාපය හඳුනා ගමු. 6.6 තියෙන්නේ 2.8 කියන එක ළඟ 3ටනේ. මම 3ෙන් බෙදන්නම්. එතකොට නැත්නම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. මේක 3 කියලා ගත්තොත් මේක ආසන්න වශයෙන් 3යි 2.8යි 3. එතකොට මේක 3 කියලා ගත්තොත් මේ 3යි මේ 3යි කපන්න පුළුවන්. එතකොට එන්නේ 6.63යි ඉන්නේ උත්තරේ. බලන්න ලස්සනට ගන්න පුළුවන්. එතකොට 6.63මයි උත්තරේ එන්නේ. හරි? එතකොට 10 බල පොඩ්ඩක් විසඳ ගන්න ඕනේ. 10 න් 34යි 10 8යි කියන්නේ 10 න් 26යි. 10 න් 26 උඩට 10 19ක් එනවා. 10 ධන 19ක්. එතකොට 26 19 කියන්නේ කීයද? 7යි. මොන 7ද? 10 ඍණ 7යි. එතකොට මේක නැනෝමීටර් කරන්න ඕන. එතකොට 10 9න් වැඩි කරන්න ඕන. 10 9න් වැඩි කරාම 10 දෙකක් එනවා 663 නැනෝමීටර්. බලන්න ලේසියට හදාගන්න විදිහ සුළු කරන්න පුරුදු වෙන්න. එතකොට නැනෝමීටර් 663ක් එනවා. එතකොට නැනෝමීටර් 663 බලමු කොහෙටද ගැලපෙන්නේ කියලා. මේකෙත් පොතේ අපි ගත්ත විදිහ චුට්ටක් බලන්න. දැන් මේ එන අගයට වඩා ටිකක් ලොකු උත්තරයක් එන්න ඕනේ. ඇයි ඒ? 3 නෙමෙයි මෙතන තියෙන 3ට වඩා අඩු උත්තරයක්. ඒ නිසා උත්තරේ ටිකක් වැඩි වෙන්න ඕන. හරිනම්. එතකොට 600 ගණන් වලට සෙට් වෙන්නේ 600 ගණන් වලට සෙට් වෙන්නේ 663 කියන එක සෙට් වෙන්නේ 605 පැනලා 605 පැනලා ඒ කියන්නේ අනිවාර්යයෙන් මේකේ කලාපෙ එන්න ඕනේ පුතේ රතු. මේකේ කලාපෙ එන්න ඕනේ රතු. හරි මේක රතු කලාපයට තමයි අයිති වෙන්නේ. හරි නේද? හරි ඕකේ. හරි. ප්‍රශ්නාංක ඊළඟට යනවනේ ප්‍රශ්නාංක 3ට යන්න පුතේ. හරි. ඊළඟට යනවා යා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3 පොඩ්ඩක් අර අහලා තියෙන්නේ ඔයගලන්ට ප්‍රකාශිතතාචරණයට අදාළ સિદ્ધාන්ත. ප්‍රකාශිතතාචරණය වල සිලබස් එකේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ මම දීලා තියෙන්නේ මේ 2012 බහුවර්ග ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි එතනදී ප්‍රකාශිතතාචරණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි? මම ඒක ඔයාලට මුලින්ම කියලා දීලා තමයි මේ කොටස එන්න ඕනේ. ඒ නිසා දැනට ප්‍රශ්නාංක 3 තියන්න. ප්‍රශ්නාංක 4ට යන්න. ප්‍රශ්නාංක 4ට right? 4 පොඩ්ඩක් බලන්න. 3 පස්සේ පැහැදිලි කරමු. හරි? දැන් ප්‍රශ්නාංක 4 කියන්නේ පුතේ මෙහෙම. දර බලන්න. ප්ලැටිනම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරීම සඳහා අවශ්‍ය අවම ශක්තිය 8.11 ප්ලැටිනම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරීම සඳහා අවශ්‍ය අවම සංඛ්‍යාතය. හරි. ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම ප්ලැටිනම් ලෝහයක් තියෙනවා. මේ වගේ ප්ලැටිනම් ලෝහයක් තියෙනවලු. ତර මේ ප්ලැටිනම් ලෝහයට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝනයක් මුදා හරින්න හදන්නේ. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න හදන්නේ මෙහෙම. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හරින්න හදන්නේ. හරි. තොර මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හරින්න නම් මේකට විද්‍යුත් චුම්බක තරංගයක් මෙහෙම එවන්න ඕන පුතේ. හරි. right? ඒක තමයි ඔක සිද්ධිය පැහැදිලි කරන්න තියෙන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක් මේකට එවුවට පස්සේ මේ ප්ලැටිනම් ලෝහයේ දැන් ප්ලැටිනම් ලෝහයේ මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ලෝහයක් නේද ලෝහයක මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා ඉතින් මේ වගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා ලෝහයේ. තර මේ වගේ තියෙන ඉලෙක්ට්‍රෝනයකට අර පහර දීම සිද්ධ වෙනවා HBU. මෙහෙම ඇවිල්ලා වදිනවා. හරි? එහෙම ඇවිල්ලා වැදුනට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරෙනවා. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරෙනවා. තර මේකෙන් මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරෙනවා. එතකොට ඒකට ඉලෙක්ට්‍රෝනයක් මුදා හරින්න නම් මේ එන විද්‍යුත් චුම්බක තරංගයට යම් ශක්තියක් තියෙන්න ඕන. එනර්ජි එකක් තියෙනවා. ශක්තියක්. නේ? තර මේක තමයි කෙලින්ම E = HμU සමීකරණය ආදේශ කරන්න පුළුවන් තැනක් මේ.
තර ප්ලැටිනම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න විද්‍යුත් චුම්බක තරංගයක් ඇවිල්ලා පහර දෙනවා. මේ පහර දුන්නාට පස්සේ මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා එළියට යනවා. හරිද? තර මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා එළියට යන්න මේ පහර දෙන්න එන විද්‍යුත් චුම්බක තරංගයේ ඕනේ ශක්තිය අහන්න. තර මේකේ ෆෝටෝන් එකක ශක්තිය හෙවුවනම් හරි. හරි? මේ පහර දෙන එකේ ෆෝටෝන් එකක ශක්තිය අණුව අපිට පුළුවන් මේ විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය නිර්ණය කරන්න. මේකේ සංඛ්‍යාතය කොච්චරක්ද කියලා හොයන්න පුළුවන්. ඒතර මේකෙන් වෙන්නේ මේකේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දාන්න විද්‍යුත් චුම්බක තරංගයක් ඇවිල්ලා වදින්න ඕනේ. ඒ වදින විද්‍යුත් චුම්බක තරංගයේ යම් ශක්තියක් තියෙනවා. ෆෝටෝන් එකක ශක්තියක් තියෙනවා. මේක ෆෝටෝන් එකක් කියලා හිතන්න. ඒතර ඒකේ සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතය මේ සමීකරණයෙන් එන්නේ. සංඛ්‍යාතය ප්ලාන්ක් නියතයෙන් වැඩි කරාම එනවා මේ වැදෙන්න ආපු ෆෝටෝනයේ ශක්තිය. හරි? වැදෙන්න ආපු ෆෝටෝන් එකේ ශක්තිය අපිට ගණනය කරන්න පුළුවන්. හරි. දැන් බලන්න ප්‍රශ්නෙට යන්න. ප්ලැටිනම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් මුදා හැරීම සඳහා අවශ්‍ය අවම ශක්තිය. ඔන්න ශක්තිය දීලා. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න මේ එන විද්‍යුත් චුම්බක තරංගයට ඕනේ අවම ශක්තිය. අවම ශක්තිය දීලා තියෙනවා කීයද? 8.611 වැඩි කිරීම 10⁹ ජූල්. මේක තමයි ශක්තිය, right? 8.611 10⁹ ජූල්. ඕක තමයි ශක්තිය. මෙන්න මේ ශක්තිය තමයි මේ එන තරංගයට තියෙන්නේ. හරි? එතකොට අපි අහන්නේ මේ ඉලෙක්ට්‍රෝනය මුදා හරින්න ඕනේ විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය අහන්න. මේ තියෙන ශක්තිය මේ තියෙන සංඛ්‍යාතය. එතකොට සංඛ්‍යාතය බලන්න මෙහෙමයි. බලන්න. E සමාන වෙනවා h mu ට පොතේ නේ. දැන් මේක ෆෝටෝන් එකක් විදිහට ගන්න E සමාන h mu. එතකොට දැන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ඕන ශක්තිය මේක. ඒක දාන්න මෙතන 8.611 10⁹ ජූල්. තර ප්ලාන්ක් සමීකරණය නිදාලා තියෙන්නේ h කියන්නේ මොකක්ද? h දීලා තියෙනවා 6.63 10⁻34 ජූල් තප්පර. හරි ජූල් තප්පර. එතකොට දැන් මේකෙන් අපිට පුළුවන් සංඛ්‍යාතය ගණනය කරන්න මෙව හොයන්න පුළුවන්. හරි? පැහැදිලිද? එන සරලයි. මේක ආදේශ කරලා සුළු කරන්න තියෙන්නේ. එතකොට 8.611 6.63 බෙදන්න තියෙන්නේ. හරි? මේක බෙදන්න තියෙන්නේ. එතකොට 8.611 10⁹ බෙදමු 6.63 10⁻34යි. බලන්න ඒකකයේ හැදෙන විදිහ. උඩ තියෙන පොතේ ජූල්. යට තියෙන ජූල් තප්පර. හරි? යට තියෙන ජූල් තප්පරනේ නේද? එතකොට මේ ජූල් එකකට මේ ජූල් කැපෙනවා. එතකොට S එක උඩට යනවා. එතකොට S ඍණ එක වෙනවා. මෙව. හරි? 8.611 6.63න් බෙදන්න තියෙන්නේ. එතකොට අපි ඒක පොඩ්ඩක් බෙදලා ගන්න වෙනවා ඉතින්. හරි? 8.611 අපි දැනට මේක හරි අපි මේක මෙහෙම කරමු. මේක 8611 කරමු. 8611 කරොත් බෙදන්න වෙන්නේ 6630 නේ. දශම ස්ථාන 3ක් පන්න ගත්තොත් එහෙම 630 වෙනවා. මෙහෙම බෙදමු. 6630 එකයි දිනේ. එතකොට 6630යි. හරි? එකෙන් බිංදුවක් 1යි 11න් 3ක් 8යි 5න් 6 බෑ 15න් 6 9 7න් 6ක් 1යි. එතකොට 1981ට 6630 වණේනේ. බිංදුවක් දාන්න right 19810 ඒකට 6630 ආසන වශයෙන් 3ක් වගේ බලමු. 19890ක් තියෙන්නේ නේ. ඒ කියන්නේ 1.2 ගාණක් තමයි එන්න ඕනේ. 1.3යි කියලා ආසන වශයෙන් ගමු. එතකොට ආසන වශයෙන් අපි 1.3යි කියලා ගත්තොත් 10⁻34 උඩට යනකොට 10⁻34 වෙනවා. එතන 10⁻34යි අඩු කරන්න ඕන 9ක්. 10ක් අඩු කරලා 24යි 25. 10⁻25ක් වගේ තමයි එන්න ඕනේ. 1.3යි 10 ඍණ 25 නෙමෙයි ධන 25 වෙන්න ඕනේ නේ. පල්ලෙහා එක්කෙනා ලොකුයි උඩට ගියාම ධන 25ක් වෙනවා.
ඔක තමයි සංඛ්‍යාතයේ ආසන වශයෙන් එන්න ඕනේ. එතකොට මේකේ අහන්නේ පොතේ අවම සංඛ්‍යාතයනේ ඔන්න සංඛ්‍යාතය හෙව්වා. හරි නේද? රයිට්. ඒතර ඔක තමයි ඔකේ સિદ્ધාන්තය. එතකොට දැන් මෙතන මේ ප්‍රශ්නේට අදාළව මූලිකව ඔයාට පොඩි අර අලුත් දෙයකට තියෙන්නේ මේක ප්ලැටිනම් කියලා ලෝහයක් තිබුණානේ. ඒ ලෝහයට තමයි මේ අර විද්‍යුත් චුම්බක තරංගය ඇවිල්ලා පහර දෙන්නේ. ඒතර ලෝහයට ඇවිල්ලා විද්‍යුත් චුම්බක තරංගය පහර දෙනකොට මොකද වෙන්නේ? ඒ පහර දීමට අදාළව එතනින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා. පහර දීමට අදාළව තමයි ඉලෙක්ට්‍රෝනයේ ගැලවීමක් සිද්ධ වෙන්නේ. ඒතර මේ පහර දීමට අදාළව සිදුවන ඉලෙක්ට්‍රෝන ගැලවීම හරහා ඒ ඉලෙක්ට්‍රෝන ගැලවීමට පහර දීම හරහා සිදුවන මේ ඉලෙක්ට්‍රෝන ගැලවීමට අවශ්‍ය අවම ෆෝටෝනේ ශක්තිය වෙනම දීලා තියෙනවා. ඒතර මේ ශක්තිය පාවිච්චි කරලා තමයි පුතේ අපි සංඛ්‍යාතය ගණනය කිරීම කරන්න ඕනේ. මේක ගොඩක් ඔබ හොඳට ඔළුවේ තියාගන්න. හරිනේ? රයිට්. ඕකේ. ඊළඟට පොඩක් අපි දැන් තුන්වෙනි ප්‍රශ්නෙටත් ඔහොම මෙයක් එකත් මේ වගේම තමයි. අලුත් දෙයක් නෙමෙයි. තුන්වෙනි ප්‍රශ්නෙටත් ඔහොම යන්කෝ. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියන්නේ. හොඳට බලන්න. තරංග ආයාමයේ 242 නැනෝමීටර් වන විද්‍යුත් චුම්බක විකිරණයක් සෝඩියම් ලෝහය මත යොමු කළ විට එහි පිටතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය හා ලෝහය අතර බැඳී බන්ධන විදී ගොස් ඉලෙක්ට්‍රෝනයේ ලෝහය මතට පැමිණීමට ප්‍රමාණවත් ය. සෝඩියම් ලෝහය ප්‍රථම අයනීකරණ ශක්තිය ගණනය කරන්න. රයිට්. ඕකේ. දැන් පුතේ දැන් එතකොට මේ තියෙන්නේ ඔබ හිතන්න සෝඩියම් ලෝහය. මේ තියෙන්නේ සෝඩියම් ලෝහය කියලා හිතන්න. එතකොට සෝඩියම් ලෝහය මේ තියෙන. එතකොට සෝඩියම් ලෝහ පරමාණු මොනතරම් මේකේ තියෙනවා. හරි. දැනට මම එක්කෙනෙක් වදින්නම්කෝ මෙහෙම. එක සෝඩියම් කෙනෙක් ගත්තොත් එහෙම එක සෝඩියම් කෙනෙක් ගත්තොත් මේකේ ප්‍රෝටෝන 11ක් තියෙනවානේ. ප්‍රෝටෝන 11ක් තියෙනවා. එතන මෙන්න මෙහෙම තියෙනවා ප්‍රෝටෝන 11ක්. එතන මෙතන 2යි, මෙතන 8යි, මෙතන 1යි. කොහොමදදී? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන 8ක් තියෙනවා, මෙතන 1ක් තියෙනවා. එතන 2යි 8යි එක විදිහට තමයි තියෙන්නේ. හරි. 2යි 8යි එක විදිහට තමයි තියෙන්නේ. එතන 2යි 8යි එක විදිහට නම් තියෙන්නේ. දැන් මෙතන මේකල කියන විදිහට මෙන්න මෙහෙම පහර දීමක් සිද්ධ වුණොත් විද්‍යුත් චුම්බක තරංගයකින් මෙහෙම විද්‍යුත් චුම්බක තරංගයකින් පහර දීමක් සිද්ධ වුණොත් පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය මෙහෙම ගැලවෙනවා. පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? ගැලවෙනවා. පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ඉලෙක්ට්‍රෝනය එනවලු ලෝහයේ මත පිටට. ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම පහර දීම මෙහෙම සිද්ධ වුණාම තරංගයකින් මෙහෙම පහර දෙනවා. හරි? විද්‍යුත් චුම්බක තරංගයකින් පහර දෙනවා. පහර දුන්නා මේ ඉලෙක්ට්‍රෝනය ගැලවිලා එළියට එනවා. පහර දෙනකොට මේ ඉලෙක්ට්‍රෝනය ගැලවිලා එළියට එනවා. මේ ඉලෙක්ට්‍රෝනය ගැලවිලා එළියට එනවා. හරි? ඒතර පහර දෙනකොට මේ ඉලෙක්ට්‍රෝනය ගැලවිලා එළියට එනවා නම් ඒකට ඕනේ විද්‍යුත් චුම්බක තරංගයේ තරංග ආයාමය මෙන්න මේ ඕනේ විද්‍යුත් චුම්බක තරංගයේ තරංග ආයාමය නැනෝමීටර් 242යි. නැනෝමීටර් 242. හරි? මේ ප්‍රශ්න අහලා තියෙන චුට්ට වෙනස් කරලා ඒක මෙතන තියෙන ගැටලුව. මේ එන තරංගයේ තරංග ආයාමය නැනෝමීටර් 242යි. එතකොට දැන් අහන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය සෝඩියම්. දැන් ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද පුතේ? ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ ලෝහයයි පිටතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයයි අතර ඇති ආකර්ෂණ බලය. ලෝහයයි පිටතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය අතර තියෙන ආකර්ෂණ බලය. ඒකට තමයි පුතේ මොකක් කියන්නේ? මේ දෙක අතර තියෙන ආකර්ෂණ බලයට තමයි මොකක් කියන්නේ? අයනීකරණ ශක්තිය කියන්නේ. එතකොට දැන් මේ ලෝහය මේ ඉලෙක්ට්‍රෝනය ආකර්ෂණය කරන් ඉන්න ශක්තිය මේ ඉලෙක්ට්‍රෝනය මේ න්‍යෂ්ටිය ආකර්ෂණය කරන් ඉන්නවනේ යම් ශක්තියකින්. අන්න ඒ ශක්ති ප්‍රමාණය පිටින් දුන්නොත් අපි ඒ ශක්ති ප්‍රමාණයට ප්‍රතිවිරුද්ධ ශක්තියක් නැත්නම් ඒ ශක්තිය ඉක්මවා යන ශක්තියක් දුන්නොත් මේ න්‍යෂ්ටිය මේ ඉලෙක්ට්‍රෝනය මෙහෙම ආකර්ෂණය කරන් ඉන්නේ. එයි මෙයා ධන මෙයා ඍණ නේ මෙයා ධන මෙයා ඍණ පොතේ. ඒතර ධන එක්කෙනා ඍණ එක්කෙනා මෙහෙම ආකර්ෂණය කරන් ඉන්නේ. ඒතර ඒ ආකර්ෂණය කරන් ඉන්නේ යම් ශක්තියකින්. ඔයා ඒ ශක්තිය කැඩෙන්න ඒ ශක්තියම හෝ ඊට වඩා චුට්ටක් වැඩි ශක්තියක් පිටින් දුන්නොත් මේක ගැලවෙනවා.
හරි මේක ගලවන්න ඕනේ අවම ශක්තිය. මේක ගලවන්න ඕනේ අවම ශක්තිය තමයි අහන්නේ. මේක ගලවන්න ඕනේ අවම ශක්තිය කියන්නේ පොතේ මේ දෙන්න ආකර්ෂණය කරන් ඉන්න ශක්තිය මෙන්න මේකෙන් දුන්නමනේ මේක ගැලවෙන්නේ. තරණයේ ශක්තිය කියන්නේ මේකේ ශක්තිය. මොකද මේකට තියෙන්න ඕනේ මේ දෙන්න ආකර්ෂණය කරන් ඉන්න ශක්තිය. එතකොට මේ එන විද්‍යුත් චුම්බක තරංගයේ ශක්තිය ගණනය කරගන්න පුළුවන් අපිට තරංගායාමයේ දීලා තියෙනවා. තරංගායාමයේ දුන්නාම අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංගයේ ශක්තිය ගණනය කරන්න. මේ තරංගායාමයෙන් දෙනවනම් කොච්චර ශක්තියක් දෙන්න ඕනේද? සෝඩියම් ලෝහයේ පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ගලවනවා කියන අයනීකරණ ශක්තිය. අලුත් දෙයක් නෙමෙයි. හරි? පිටතම තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ ගලවනවා කියන අයනීකරණ ශක්තිය. හරි? ඒ ශක්තිය දෙන්නේ මෙන්න මේ තරංගෙ. ඒක අපි ගණනය කරමු. එන සරලයි. මේකට E සමාන h mu දාන්න තියෙනවා. එතකොට E සමානයි h mu දාමු මේ තරංගෙට. ඒතර මේ තරංගේ තරංග ආයාමයේ දීලා තියෙන සංඛ්‍යාතය නෙමෙයි. ඒතර අපි දන්නවා E සමානයි h. දැන් c සමාන වෙනවා පුතේ mu ලැම්ඩාට. එතකොට එහෙනම් mu කියන්නේ මොකද්ද? c බෙදීම ලැම්ඩා. mu කියන්නේ පුතේ c බෙදීම ලැම්ඩානේ. එතන mu කියන්නේ c බෙදීම ලැම්ඩා වලට. එතකොට මෙතන අපි මෙහෙම c බෙදීම ලැම්ඩා කියලා දාමු. hc බෙදීම ලැම්ඩා. එතකොට දැන් දරුවෝ E h වෙනකොට අපි ආදේශ කරමු ප්ලාන්ක් සමීකරණයට අදාළ ප්ලාන්ක් නියතය 6.6 10 34 ජෝල් තප්පර 3 වැඩි කිරීම 18 ms ඍණයක දීලා තියෙනවා. මේක තරංග ආයාමය ඇවිල්ලා තියෙන්නේ මේක තරංග ආයාමයේ 242 නැනෝමීටර් අපි ඒක මීටර් වලට හරවමු 10^9 මීටර් හරිද? එතකොට ඒක බෙදන්න ඕනේ 242යි 10^9 මීටර් වලින් හරි? එතකොට මේක සුළු කරලා තමයි ඔයාලට ශක්තිය ගන්න වෙන්නේ. හරිද? මේක සුළු කරන්න ඉතින් සාමාන්‍ය විදියට 6.6 තුන 3ෙන් වැඩි කරන්න තියෙන්නේ. එතකොට 3 කරත් 9යි 3 කරක් 18යි 3 18ක 19.8යි 9. හරි? එතකොට මේක 19.8යි 9. මේක ආසන්න වශයෙන් අපිට 18යි 9 නිසා 20යි කියලා ගත්තට කමක් නැහැ. තාම ආසන්නයි. මේක අපි දැනට 20යි කියලා ගමු. එතකොට මේක 20යි කියලා ගත්තොත් මේක 20 තියෙන්නේ නේ. එතකොට 10^34යි 10 8යි කියන්නේ 10^26යි. එතකොට 10^26යි. හරි? මම මේක 200ක 200 නෙමෙයි 2000 කරන්නම්කෝ. එතකොට 10 බල දෙකක් තව දාන්න ඕන පිටින්. එතකොට මෙයා 10^24 වෙනවා. හරි? 2000 කරන්න. එතකොට මෙයා 242 මේක උඩට යනවා 10^9 මෙයා 10^9 වෙනවා. හරිනේ? එතකොට 2242කින් බෙදන්න තියෙන්නේ. 2242කින්. හරි? එතකොට 242 ඒවා 9ක් බලමු. 4 36 37. 9 18යි 21යි 2000 පයින්නවනේ. ඒ කියන්නේ ඉන්නේ පුතේ 8.0 ගානක උත්තරයක් එනවා. හරිනේ 8.0 ගානක උත්තරයක් එන්නේ. එතකොට 8.0 ගානක උත්තරයක් එන ආසන වශයෙන් 9ක් වගේ ගානක උත්තරයක් අපිට ගන්න පුළුවන්. 8.0 ගානක උත්තරයක් කියන එන හින්දා මේ කියන්නේ 9ක් කියලා ගන්නත් පුළුවන් නැත්නම් අපි හදන්නත් පුළුවන්. අපි 8ක් වැඩි කරලා බලමු. 8 වරක් 2 16 4 කරා 32යි 33යි. එතකොට 1936ක් එන්නේ නේ රයිට්. එතකොට 8යි 8ක් කියන්නේ 1936 10න් 4යි 9න් 3ක් කියන්නේ ආයි 6යි බිංදුවයි. එතන බිංදුවයිනේ 640ට 242 ඒවා ආසන්න වශයෙන් 200 400 600 3යි 3ක් ගන්න බෑනේ. දෙකක් තමයි ගන්න වෙන්නේ. 242 ඒවා දෙකක්. 484යි 3ක් ගත්තත් 3 2 6යි 800යි. එතන 484ක් කියන 8.2 ගානක උත්තරයක් එන්නවනේ පුතේ. 8.2 ගානක උත්තරයක් එන්නේ 10^24යි 10^9 කියලා කියන්නේ 10 ඍණ 15යි. හරිනේ? 10 ඍණ 15ක් වගේ ආන්සර් එකක් ඒක. හරිනේ? රයිට්. 34යි 8යි. හරිනේ? ඍණ 34යි 8යි කියන්නේ 26යි.
26යි. එතකොට 19/8.9 කියන එක මම ගත්තේ 2000යි 19/8.9 කියන එක 20 කියලා ගත්තා. එතන 20 කියලා තව 10 බල දෙකක් දාගත්තා. එතකොට මෙතන 26 කියන එක එතකොට 10 බල දෙකක් කරගෙන 24 වෙනවා. ඍණ 9 උඩට 10 දාන 9 වෙනවා. හරි 10 ට 15ක් වගේ තමයි. හරි ඕකේ. ඔන්නම හදාගන්න. හරි. හරි එතනින් පොතේ කොටස් ටික අවසන්. ප්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය සම්බන්ධ මූලික સિદ્ધාන්ත කරුණු ටික එතනින් අවසන් වෙනවා. හරි. එතනින් පස්සේ පොතේ ඊළඟට තියෙනවාට මේකේ ප්‍රශ්න ටිකක් තියෙනවා කරන්න. අන්න ඒ ප්‍රශ්න ටික වීඩියෝ එක පෝස් කරලා පොතේ ප්‍රශ්න ටික කරන්න. වීඩියෝ එක පෝස් කරලා ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යමු. හරි. දැන් මම හිතනවා මේ ප්‍රශ්න ටික කරන්න ඇති කියලා විනාඩි 10ක වගේ කාලයක් හරි 12ක වගේ කාලයක් අරගෙන මේ ප්‍රශ්න ටික කරන්න ඇති කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ තමයි දැන් බලන්න ඕන. හරි එක දිගට බලලා තේරුමක් නැහැ. හරි. මම රෙකෝඩ් කරන නිසා වඩා වීඩියෝ එක පෝස්ට් කරනකොට ඉතින් හදන්න නැත්නම් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. හරි රයිට්. රක්තදත්ත වස්තුවක් විකිරණ විමෝචනය කරන්නේ ශක්ති පැකට් ඒවා ශක්ති කණ්ඩක ලෙසයි. පුතේ දැන් රක්තදත්ත වස්තුවක් කියන්නේ මොකක්ද? මම ගිය සතියේ පැහැදිලි කරා මේකනේ. රක්තදත්ත වස්තුවක් කියන්නේ හොඳටම රත් වෙච්ච වස්තුවක්. හරි. හොඳටම රත් වෙච්ච වස්තුවක්. හොඳටම රත් වෙච්ච වස්තුවකින් හරිද හොඳටම රත් වෙච්ච වස්තුවකින් මේවා විකිරණ විමෝචනය කරන්නේ පෞරාණික භෞතික විද්‍යාවට අනුව නම් සන්තතිකයි. මෙහෙම දෙක දිගට. මම ගිය සතියේ පැහැදිලි කරා පෞරාණික භෞතික විද්‍යාව පැහැදිලි කිරීම වැරදි බව ප්ලාන්ක් ඔප්පු කරා. ප්ලාන්ක් කිව්වා එහෙම නෙමෙයි යන්නේ. මේක විමෝචනය වෙන්නේ ශක්ති පැකට් විදියට. මේ විමෝචනය වෙන්නේ ශක්ති පැකට් විදියට කියලා කිව්වා. ඒතර මේ විමෝචනය වෙන්නේ ශක්ති පැකට් විදියට නම් මෙන්න මේ වගේ ශක්ති පැකට් ආකාරයට තමයි විමෝචනය වීම සිද්ධ වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. ශක්ති පැකට් විදියට තමයි විමෝචනය වීම සිද්ධ වෙන්නේ. ඒතර ශක්ති පැකට් විදියට නම් විමෝචනය වීම සිද්ධ වෙන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ කාරණාව තමයි රක්තදත්ත වස්තුව විකිරණ විමෝචනය කරන ශක්ති පැකට් ඒවත් ශක්ති කණ්ඩක විදියට ගම මේකට තමයි ශක්ති පැකට් එකක් කියලා කියන්නේ. මම ඒ සතියේ කිව්වා. ඒතර මේක ශක්ති පැකට් එකක්. ඒතර මේකට ශක්ති පැකට් එකක් කියන එක හරියි. හරි මේක ශක්ති පැකට් එකක් කියන එක හරියි. ඒතර ශක්ති පැකට් එකක් කියන්න පුළුවන් ක්වොන්ටම් එකක් කියලා කියන්නත් පුළුවන්. ඒක ශක්ති පැකට් එකක් කියන්නත් පුළුවන් ක්වොන්ටම් එකක් කියලා කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ශක්ති පැකට් එකක් නැත්නම් ක්වොන්ටම් එකක්. ඒතර ක්වොන්ටම් එකක් විදිහට තමයි මේකේ ශක්තියම උදාහරණය. ඒතර ඒක නිවැරදි. එහා පැත්තට තියෙන්නේ විකිරණ ශක්තිය සන්තතික ස්වරූපයක් ගනි. දැන් පරිණ ප්‍රකාශය බැලුවා. පරිණ ප්‍රකාශය හරි. ඊළඟ දෙවෙනි ප්‍රකාශය කිව්වා. හරි. දෙවෙනි ප්‍රකාශය බැලුවම විකිරණ ශක්තිය සන්තතික ස්වරූපයක්. වැරදි. සන්තතික නෑ. ඒක අසන්තතිකයි. ඒතර පළවෙනි එක සත්‍යයි. දෙවෙනි එක මොකද වෙලා තියෙන්නේ? අසත්‍යයි. ඒතර පළවෙනි එක සත්‍ය දෙවෙනි එක අසත්‍ය නම් උත්තර අංක 3 වෙන්න ඕනේ. රයිට්. ඊළඟ දෙවෙනි එකට යන්න. ආලෝක ශක්තියද ක්වොන්ටමීකරණයට ලක් වී ඇත. ආලෝක ශක්තිය ක්වොන්ටමීකරණයට ලක් වෙලා. දැන් මම කිව්වා. ආලෝක ශක්තිය ක්වොන්ටම් පැකට්ස් විදියට යන එකනේ ෆෝටෝන් එකක් කියලා කිව්වේ. නේ? ආලෝක ශක්තිය කියන්නේ ෆෝටෝන් එකක්. ෆෝටෝන් එකක් කියලා කියන්නේ. ඒතර මේක ෆෝටෝන් එකක් විදියට යනවා. ඒක හරි. ෆෝටෝන් එකක් විදියට ශක්ති විමෝචනය කරනවා. ඒක නෙවෙයි. ඊළඟ දෙවෙනි එක බලන්න. දැන් කවුරුනේ හොදින් එහෙම ආලෝක ශක්තිය ෆෝටෝන් එකක් විදියට යන්නේ ඇයි? දැන් පරිණ ප්‍රකාශයෙන් හරිනම් මම කිව්වේ ඒකට හේතුව බලන්න. ආලෝක ශක්තිය ක්වොන්ටමීකරණය වෙලා තියෙන්නේ ඇයි? ඒක ශක්ති පැකට් විදියට යන නිසා. ශක්තිය අහුර විදියට යන නිසා. සන්තතික නැහැ. අසන්තතික. ඒ කියන්නේ කැලි කැලි වලට කැඩි කැඩි යන්නේ. කැලි කැලි ත කොටස් කොටස් වලට කැඩි කැඩි තමයි යන්නේ. ඒතර කොටස් කොටස් වලට කැඩි කැඩි නම් යන්නේ. මෙහෙම කැඩි කැඩි කොටස් වලට නම් යන්නේ. ඒ කියන්නේ ක්වොන්ටමීකරණ ලක් වෙලා තියෙනවා කියන්නේ ඒක. ෆෝටෝන්ස් විතර තියෙන. අපි යහ පැත්තට යමු. ආලෝකයේ සෑදෙන ශක්ති පැකට් එකවත් ශක්තිය අහුරු. විශේෂිත ෆෝටෝන්ස් සැදෙන්නේ. ඒක හරි. හරි ශක්තිය අහුරක් කියන එක ෆෝටෝන් එකක් කියලා තමයි කියන්නේ. ඒතර මේක උත්තරාංක 2යි උත්තරාංක 1යි කියන දෙකම ගන්න පුළුවන් අතට. එනට කියන බලන්න ක්වොන්ටමීකරණයට ලක් වෙලා කියලා තියෙන්නේ ශක්ති පැකට් ශක්තිය අහුරු විදියට ආලෝකයේ ගමන් කරන නිසා කියන. ඒතර ඒක නෙවෙයි. එහෙම හිතන්නත් පුළුවන් කෙනෙක්ට. ඒතර ඒක තමයි හේතුව කියලාත් පැහැදිලි කරන්න පුළුවන්. හරි මොකක්ද ඒක එක ගන්නත් පුළුවන්. මේකට දෙක ගත්තත් වැරදි නෑ. හරි කැමති එකක් ගන්න ප්‍රශ්නයක් නෑ. ෆෝටෝන් එක ගැප් වෙන ශක්තිය එහි තරංගායාමයට අනුලෝමව සමානුපාතික වේ. දැන් තුන්වෙනි ප්‍රශ්නෙට ගියාම ෆෝටෝන් එක ගැප් වෙලා තියෙන ශක්තිය. හරි. දැන් ෆෝටෝන් එකක ගැප් වෙලා තියෙන ශක්තිය කියන්නේ E = h μ. ෆෝටෝන් එක ගැප් වෙලා තියෙන ශක්තිය කියන්නේ E = h μ කියන්නේ. එතකොට
මේක අපිට ගන්න පුළුවන් E සමාන h mu කියන එක අපිට ගන්න පුළුවන් c බෙදීම lambda විදියට. mu කියන එක c බෙදීම lambda විදියට ගන්න පුළුවන්. ඒතර මේක c බෙදීම lambda විදියට ගත්තොත් mu කියන එක c බෙදීම lambda විදියට ගත්තොත් ශක්තිය අනුලෝම සමානුපාතිකයි muට. සංඛ්‍යාතර අනුලෝම සමානුපාතිකයි lambda ට පොතේ ප්‍රතිලෝම සමානුපාතිකයි. හරි. තරංගායාමයේ වැඩි කියන්නේ ශක්තිය අඩුයි. මම ගිය සතියේ පෙන්නුවා මේක අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලියත් මම මේක පෙන්නුවානේ. සංඛ්‍යාතයේ වැඩි කියන්නේ ශක්තිය වැඩි. තරංගායාමයේ වැඩි කියලා කියන්නේ ශක්තිය අඩුයි. තරංගායාමයේ වැඩි වෙනවා කියන්නේ ශක්තිය අඩු වෙනවා කියන එක. මතක තියාගන්න. right? හරි යනවා තරංගායාමයට අනුලෝම සමානුපාතිකය කියන එක වැරදි. අනුලෝම නෙමෙයි සමානුපාතික. ප්‍රතිලෝම. පළවෙනි එක වැරදි. E සමාන h mu වර්ගය anu ප්ලාන්ක් සමීකරණය වේ. වැරදි. E සමාන h mu වර්ගය කියලා ගන්න. E සමාන h mu තියෙන. ඒ අනුව එකක් වැරදි. එතකොට පරිප්‍රකාශය සත්‍යයි. නෙමෙයි වැරදි අසත්‍යයි. දෙවෙනි ප්‍රකාශයත් අසත්‍යයි. පිටුතුම දෙකම අසත්‍ය වෙන උත්තරාංක 5. උත්තරාංක 5 වෙන්න ඕන. right? ආලෝකයට අදාළ වන ෆෝටෝන එකක ශක්තිය E සමාන mc වර්ගයෙන් ලැබේ. ඔව් ඒක හරි. ෆෝටෝන එකක ශක්තිය අයින්ස්ටයින් සමීකරණය. හරිනේ? අයින්ස්ටයින් සමීකරණය තමයි ඔගෙන් කියන්නේ. E සමානයි mc වර්ගය කියන්නේ අයින්ස්ටයින් සමීකරණය. තර ෆෝටෝන් එකක දැන් මෙහෙම යන ෆෝටෝන් එකක්. නෝමන යන මෙන්න මෙහෙම යන ෆෝටෝන් එකක ශක්තිය. හරි? අයින්ස්ටයින් කිව්වා E සමාන mc වර්ගයෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේක ශක්තිය ප්ලාන්ක් කිව්වා h mu වලින් ලබා දෙනවා කියලා. හරි? ඒ E සමාන mc වර්ගිනුත් පුළුවන් E සමාන h mu වලිනුත් පුළුවන්. මේ දෙකෙන්ම පුළුවන්. මේ දෙකේම එකම පැහැදිලි කිරීම තමයි කරන්නේ. right? හරි. ඊළඟට අපි ගමු එතකොට මේ පැත්ත හරි. එහා පැත්ත E සමාන mc එක අයින්ස්ටයින් සමීකරණය වේ. ඔව් හරි. එතකොට මේකට ගන්න වෙන උත්තරංක දෙක. මොකද ෆෝටෝන එක ශක්තිය E සමාන mc වර්ගයෙන් ලැබෙන්නේ. ඇයි කියන එක පැහැදිලි කරන්න එහා පැත්ත. ඒ E සමාන mc වර්ගයෙන් ලැබෙන්නේ ෆෝටෝන එකට අංශුමය ස්කන්ධයක්. නැත්නම් අංශුමය ගුණ තියෙනවා. ෆෝටෝන එකට අංශුමය ගුණ තියෙනවා කියන එක තමයි අයින්ස්ටයින් සමීකරණයෙන් පැහැදිලි කරන්නේ. ඒක නෙමෙයි එහා පැත්තේ තියෙන වාක්‍යය. එහා පැත්තේ E සමාන mc වර්ගයන අයින්ස්ටයින් සමීකරණය. ඒක හරි. හැබැයි කාරක පැහැදිලි කරනවා නෙමෙයි. තරංග දෙක තමයි ගන්න වෙන්නේ. right? හරි. ඊළඟට කියලා තියෙනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී හරි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ඉලෙක්ට්‍රෝන මුක්ත වන්නේ යම් දේහලීය සංකේතවල වැඩි සංඛ්‍යාවක ෆෝටෝන පහර දීමෙන් පමණයි. අපිට ඒක පොඩක් කතා කරන්න ඕනේ. මේ බලන්න. පොතේ දැන් ඔය ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන સિદ્ધාන්තය. ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන સિદ્ધාන්තය මුලින්ම ඇහුවේ 2012 වසරේ. හරි? 2012 වසරේදී ඇහුවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ මූලික સિદ્ધාන්ත කරුණු. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී අපි ඇත්තටම පැහැදිලි කරන්නේ එළියෙන් එන විද්‍යුත් චුම්බක විකිරණයක්. හරි? එළියෙන් එනවනේ මොකක් හරි විද්‍යුත් චුම්බක විකිරණයක්. අන්නේ විද්‍යුත් චුම්බක විකිරණය ඔය ලෝහයට පහර දුන්නාට පස්සේ සිදුවෙන સિદ્ધාන්තය. මෙන්න මේක තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා කියන්නේ. හරි? අපි චොට්ටක් මේක පොතට ලියාගත්තා නම් හොඳයි. මේ පොඩක් පොතට ලියාගමු. පොතේ ලියන්න මෙන්න මෙහෙම ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා පොතේ ලියාගන්න. ප්‍රකාශ විද්‍යුත් ආචරණය. මේකට කියන්නේ ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් එක කියලා. හරි? ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට්. ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් කියලා ලියන්න. හරි? රයිට්. මෙන්න මෙහෙම ලියන්න ඕකේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය යටතේ. හරි ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් කියන එක මෙන්න මේවා ලියා ගන්න. ප්‍රකාශ විද්‍යුත් ආචරණය යටතේ. හරි? මේක පොඩ්ඩක් පොතේ ලියන්න. මේක ඔයාලා සිලබස් එකේ උගන්වන්න කියලා නෑ. හැබැයි මේ 2012 ප්‍රශ්නයක් ඇහුවා ටෙට් ඇහුවා. ඉතින් මේවා අහනවා. අහන නිසා මම දෙන්නම්. හරි? නැත්නම් මේක ප්‍රශ්නයක් වෙන නිසා. ලියන්න කොහෙන්? ජේ.ජේ. තොම්සන්. ජේ.ජේ. තොම්සන් සහ පී ලෙනාඩ්. ජේ.ජේ. තොම්සන් සහ පී ලෙනාඩ් යන විද්‍යාඥයින් තම පරීක්ෂණවලදී සුදුසු තරංගායාමයක් හෝ සංඛ්‍යාතයෙන් යුත්
තරංගායාමයෙන් හෝ සංඛ්‍යාතයෙන් යුත් ආලෝක කදම්බයක් ලෝහ පෘෂ්ඨයක් මතට වැටීමට සලස්වන ලදී. ආලෝක කදම්බයක් ලෝහ පෘෂ්ඨයකට වැදීමට සලස්වන ලදී. නැත්නම් වැටීමට සලස්වන ලදී. හරි. එතනම ලියන්න මෙහෙම. එහිදී අදාළ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වන බව පෙන්වා දෙන ලදී. හරි. වෙනම ලියන්න ආයෙ පාරක් මෙහෙම. මෙලෙස ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ ක්‍රියාවලිය ප්‍රකාශ විද්‍යුත් ආචරණය හෙවත් ප්‍රකාශ විද්‍යුත් විමෝචනය ලෙස හැඳින්වේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය හෙවත් ප්‍රකාශ විද්‍යුත් විමෝචනය ලෙස හැඳින්වේ. හරි රයිට්. දැන් උතර අහන් ඉන්න හරි. දැන් මොකද මෙන්න මෙහෙමයි ඔක උනේ. දැන් ඔය තොම්සන් ලෙනාඩ් කියන දෙන්නා මේ වගේ ලෝහ පෘෂ්ඨයක් අරගෙන දැන් මේ ලෝහ පෘෂ්ඨ මේක එක මොඩ ලෝහයක් වෙන්න පුළුවන් නේද? සෝඩියම්, පොටෑසියම් ඕන ලෝහයක් වෙන්න පුළුවන්. එතකොට දැන් අර මේ අපි හිතමු මේක පොටෑසියම් කියලා නිකවට. එතකොට දැන් පොටෑසියම් ලෝහය නම් මේ තියෙන පොටෑසියම් අයන K+. පොටෑසියම් අයනයක් හදනකොට K+ වෙනකොට එයා ඉලෙක්ට්‍රෝනයක් මුදා හරිනවා. එයාගේ ඉලෙක්ට්‍රෝන ජලාශයට. මම ඒක ඉස්සරහට පැහැදිලි කරනවා ඉලෙක්ට්‍රෝන ජලාශය කියන්නේ මොකක්ද කියලා. දැන් මතක තියාගන්න ඕනේ දැන් මේ ලෝහය ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා තියෙන්නේ කියලා. මේ ලෝහය ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙන්නේ. හරි. එතන මේ පිට කරපු ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ පොතේ. මේ පිට කරපු ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. හරි. එතන මේ පිට කරපු ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මොකක් හරි ආලෝක ප්‍රභවයක් අපි කියන ලයිට් සෝස් එකක්. මොකද ගන්න? ලයිට් සෝස් එකක්. මේ වගේ ආලෝක ප්‍රභවයක් අරගෙන ඒ ආලෝක ප්‍රභවයෙන් ආලෝකය විමෝචනය වෙන්න සලස්සන. ආලෝක ප්‍රභවයක් අරගෙන ආලෝකය මේ විදිහට විමෝචනය වෙන්න සලස්සන. වදින්න සලස්සන. හරි. ආලෝකය වදින්න සලස්සන. එතකොට දැන් මේ වදින්න සලස්සන ආලෝකය අපි දන්නවා ක්වොන්ටමීකරණයට ලක් වෙලා තියෙනවා. ආලෝකයේ ක්වොන්ටමීකරණයට ලක් වෙලා තියෙනවා. ඒතර මේ තියෙන ෆෝටෝන. ඒතර ෆෝටෝනයක් කියන එක විද්‍යුත් චුම්බක තරංගයක්. මෙන්න මේ වගේ තරංගයක් නේ ඔක. හරි. ඒතර මේ විද්‍යුත් චුම්බක තරංගයක්. තරංගයක් නම් මොනවද තියෙන්නේ? සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ තරංගායාමයක් තියෙන්න. නේ සංඛ්‍යාතයක තරංගායාමයක් තියෙන්නේ නැහැ. තරංගයක් නම් මේ දින ෆෝටෝන. මේ වදින්න එන ආලෝක ප්‍රභවය. ඒතර එකකින් එන ෆෝටෝන මේ තියෙන්නේ. ඒතර මේ එන ෆෝටෝන එක පුතේ සංඛ්‍යාතයේ තියෙනවනේ. මේ ෆෝටෝන එකක ෆෝටෝන එක විද්‍යුත් චුම්බක තරංගයක් නේ. ඒතර ඒකට සංඛ්‍යාතයක් තියෙනවා. මේ තියෙන්නේ. ඒකට මෙහෙම සංඛ්‍යාතයක් තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඒකේ මතු පිටට එන්න. මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඒකෙන් දැන් මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා මතු පිටට එනවා කියන්නේ මේක උඩට එනවා. මේ ලෝහ පෘෂ්ඨයෙන් උඩට එන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් මේක ආවේ කියලා හිතන්නකෝ. මේක උඩට එනවා. මේ ලෝහය ඇතුලේ තියෙන ලෝහයේ කැටායනය හදලා ඉලෙක්ට්‍රෝන ගැලවිලානේ දැන් මේ තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝනය ලෝහ පෘෂ්ඨයේ මතු පිටට අරන් එන්න.
මේක මෙහෙම උඩට අරන් එන්න මෙන්න මේකට යම් සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. හරි? මේ වදින්න එන ෆෝටෝන වලට යම් සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. ඒ සංඛ්‍යාතයෙන්ම වදින්න ඕනේ. දැන් උදාහරණයක් මම කියනකොට තේරෙනවා. දැන් මේක පොටෑසියම්. දැන් ඔයාලට මතකද අපේ දෘශ්‍ය පරාසය මම මේක ගිය සතියේ කිව්වා. මේ දෘශ්‍ය පරාසය තියෙන මෙන්න මේ හරියනේ. මේ හරියේ පාරජම්බුල අදෝරක්ත රේඩියෝ තරංග ගැමා කිරණ ඔන්නෝම තියෙනවනේ. එතකොට මොකද මෙන්න මෙතන තියෙන මේ දෘශ්‍ය පරාසයේ මේ පැත්තේ කෙලවර තියෙන්නේ සංඛ්‍යාතයේ වැඩි පැත්ත. දැන් මේ පැත්ත තරංගායාමයේ වැඩි. මේ පැත්තට වැඩි වෙන්නේ තරංගායාම. හරි මේ පැත්තට තමයි වැඩි වෙන්නේ මොකද්ද? සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ වැඩි පැත්ත. එහෙම නැත්නම් ශක්තිය වැඩි පැත්තෙම හිටියේ කවුද? දම්පාට. අඩු පැත්තේ හිටියේ රතු. හරිනේ. මතකයිනේ. දැන් ඔයා හිතන්නකෝ පොටෑසියම් පුතේ පොටෑසියම් කියන ලෝහයට අදාළ පාට දම්. අපි හිතමුකෝ පොටෑසියම් කියන ලෝහයට විද්‍යුත් චුම්බක තරංගයක් වැදුනම මේ දම් පාටට අදාළ සංඛ්‍යාතය මම නිකමට මෙහෙම කියන්නම්. මේක අපි හිතමුකෝ අපි මේකේ සංඛ්‍යාතය මම නිකන් ඔයාලට ඉලක්කමක් කියන්නේ තේරුම් ගන්න හොඳේ. අපි හිතමු සංඛ්‍යාතය හර්ට්ස් 30යි කියලා. මම නිකන් කියන්නේ. හරි? තර මේ දම් පාට තමයි සංඛ්‍යාතයේ වැඩිම. මෙයාගේ සංඛ්‍යාතය අඩුම විතර මේක 5යි කියලා ගමු උදාහරණයකට. මේ ඇත්ත වැලියුස් නෙමෙයි. මම නිකන් කියන්නේ. මේක හර්ට්ස් 5යි කියන්නේ. තර මේක හර්ට්ස් 30යි සංඛ්‍යාතය. තර ධම්මාලෝකය කියන්නේ හර්ට්ස් 30යි. රතුආලෝකය කියන්නේ හර්ට්ස් 5යි. හරි? සාමාන්‍ය පොටෑසියම් කියන ලෝහයෙන් පුතේ ඉලෙක්ට්‍රෝනයක් විමෝචනය කරන්න දෙන්න ඕනේ සංඛ්‍යාතය මේ ධම්මාලෝකීය සංඛ්‍යාතයට සමානයි. හරි? ඒකට හේතුවක් තියෙනවා. මම ඒවා ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. හරි? දැනට මම මේ උදාහරණයක් කියන තේරුම් ගන්න. විතරයි නේද? ඒක තේරුම් ගන්නකොට මෙච්චරයි. මේ ලෝහය පොටෑසියම් කියලා හිතන්න. මේ ලෝහයෙන් පොටෑසියම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් ලෝහයේ මතු පිටට ගේන්න. හරි? ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් මේ ලෝහයේ මතු පිටට අරන් එන්න ඕනේ අඩුම සංඛ්‍යාතය. මේක මෙතෙන්ට ගේන්න ඕනේ අඩුම සංඛ්‍යාතය. ඒ කියන්නේ මේක මෙතෙන්ට ගේන්නේ කවුද? මෙතනින් එන විද්‍යුත් චුම්බක තරංගය. හරි? ඒක වැදිලානේ මේ ඉලෙක්ට්‍රෝනේ උඩට ගේන්නේ. නැතෝ නිකන් එන්නේ නැහැ. එතකොට එන්න එහෙමනම් ඒ වදින්න එන ෆෝටෝනයට තියෙන්න ඕන අවම සංඛ්‍යාතය හර්ට්ස් 30යි කියලා හිතන්න. හරි? අවම සංඛ්‍යාතය හර්ට්ස් 30යි. හරි? ඒ කියන්නේ අපි හර්ට්ස් 30ක් දෙන්න ඕනේ. මේ ලෝහය දැන් මේ තියෙන්නේ පොටෑසියම් ලෝහය. ලෝහයේ ඉලෙක්ට්‍රෝන දැන් මේ ලෝහය අයන වලට කැඩිලා තියෙනවා. පොටෑසියම් K+ වෙලා ඉලෙක්ට්‍රෝන තියෙනවා ජලාශයක් විදිහට මෙන්න මෙහෙම. දැන් මෙහෙම ඉලෙක්ට්‍රෝනත් එක්ක ඔහොම අයනත් එක්ක ඔන්නෝම තමයි ලෝහෙ තියෙන්නේ. ඒතර මෙහෙම තියෙන ලෝහයට ඔයා විද්‍යුත් චුම්බක තරංගයක් දුන්නම හර්ට්ස් 30ක සංඛ්‍යාතය දුන්නොත් පොටෑසියම්ට මේ ඉලෙක්ට්‍රෝනේ උඩට එනවා කියලා අපි හිතමු. අන්න ඒ සංඛ්‍යාතයට අපි කියනවා පොතේ තියර්ෂෝල්ඩ් ෆ්‍රීකවෙන්සි එකක් සිංහලෙන් කියනවා දේහලිය සංඛ්‍යාතය කියලා. මේකට කියන්නේ මොකද්ද? දේහලිය සංඛ්‍යාතය. අදාළ ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් ලෝහය මත පිට පෘෂ්ඨයට ගෙන එන්න දෙන්න ඕනේ අඩුම සංඛ්‍යාතය. දෙන්න ඕනේ අඩුම සංඛ්‍යාතය අපි කියනවා තියර්ෂෝල්ඩ් ෆ්‍රීකවෙන්සි එකක්. එහෙම නැත්නම් දේහලිය සංඛ්‍යාතයක්. මේ ලෝහය පොටෑසියම් නම් ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා උඩට ගේන්න. දෙන්න ඕනේ අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 30යි. දෙන්නට අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 30යි. හතර මතක තියාගන්න. මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගාලා එළියට ගේන්න දෙන්න ඕනේ අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 30යි. හරි? එතකොට අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 30යි. දැන් එතකොට 30ට අඩුවෙන් දුන්නොත් මතක තියාගන්න කිසිම වෙලාවක හර්ට්ස් 29ක් දුන්නා කියන්නේ 29.9ක් දුන්නා කියන්නේ වැඩක් නැහැ. හර්ට්ස් 30ට වඩා අඩුවෙන් දෙන මොන සංඛ්‍යාතයකින් වාට දුන්නා කවමදාකවත් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න බෑ පොටෑසියම් ගේ. හැබැයි සෝඩියම් වුණොත් මේ දෙන්න ඕන සංඛ්‍යාතය වෙනස්. සෝඩියම් වුණොත් දෙන්න ඕනේ මෙතන මේ කහ පාටට.
මෙන්න මේ කහ පාටට අදාළ සංඛ්‍යාතය තමයි දෙන්න ඕනේ. හරි. මම දැන් මේ පාට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කියන්නේ පස්සේ. ඒක දැන් කියන්න යන්නේ. දැන් මේක පැටලෙනවා ටික කියන්නේ ඒක වර්ණාවලිත් එක මම පැහැදිලි කරන්නේ. දැනට මතක තියාගන්නකො මෙහෙම. සෝඩියම් වගේ ලෝහයක් තිබ්බොත් මෙච්චර මේ පොටෑසියම් ලෝහයට දෙන සංඛ්‍යාතයම දෙන්න ඕනේ නැහැ. ඔය කහ පාටට අදාළ සංඛ්‍යාතය අපි හිතමු හර්ට්ස් 15ක් කියලා. බිහිරුවට හර්ට්ස් 15ක් කියලා හිතන්න. තර හර්ට්ස් 15ක් දැන් සෝඩියම් නම් හර්ට්ස් 15ක් දුන්නා නම් ඇති මේ ඉලෙක්ට්‍රෝනේ උඩට ගියේ. හරි. එතකොට පුතේ මේ එන ඉලෙක්ට්‍රෝනේට අපි කියනවා ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක් කියලා. හරි ඔන්න ඕක තමයි තොම්සන් සහ ලෙනාඩ් කියන සයන්ටිස්ට්ලා දෙන්න විසින් කළේ. හරි තොම්සන් සහ ලෙනාඩ් කියන සයන්ටිස්ට්ලා විසින් කරේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මේ උඩට ගන්න දෙන්න ඕනේ ආලෝක ප්‍රභවයෙන් දෙන්න ඕනේ ෆෝටෝන වල ශක්තිය ගණනය කිරීම. හරි රයිට් ඕකේ. දැන් එතකොට ඔයා කොහොමද ලියාගන්නේ? මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. හරි. දැන් මේ රූප සරණ අපි චුට්ටක් මේක ඇඳගමු. හරි. මේ රූප සරණ චුට්ටක් මෙහෙම ඇඳගමු. මෙන්න මෙහෙම ඇඳගන්න. රයිට් මේක ආලෝක ප්‍රභවය. මේ තියෙන ආලෝක ප්‍රභවයෙන් එන එක ෆෝටෝන් එකක්. මේ තියෙන එක ෆෝටෝන් එකක්. හරි. හරි මෙන්න මේක ඇඳගන්න රූප සරණ. මේ තියෙන්නේ ලෝහ පෘෂ්ඨයට මුක්ත වූ ඉලෙක්ට්‍රෝනේ ලෝහ පෘෂ්ඨයට මුක්ත වූ ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ. හරි. ලෝහ පෘෂ්ඨයට මුක්ත වූ ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ලෝහ පෘෂ්ඨයට මුක්ත වූ ඉලෙක්ට්‍රෝනේ කොහොම තියෙනවා? ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ දැන් මේක පොටෑසියම්. දැන් මම කියන්නේ පොටෑසියම් වලට හර්ට්ස් 30ක් දුන්නා නම් ඇති කියලා. මේ අංකයේ මේ මම නිකන් මේ හිතලා කිව්ව එක. මේ අංකයේ මේ හරිය අංකෙ නෙමෙයි නිකන් විහිළුවට කිව්වේ. හර්ට්ස් 30ක් දුන්නත් මේක උඩට එනවා. දැන් අපි හිතමු හර්ට්ස් 29ක් දුන්නත් මොකද වෙනවද? වෙන්නේ නැහැ. හර්ට්ස් 29ක් දුන්නත් මේ ඉලෙක්ට්‍රෝනේ උඩට එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි. හර්ට්ස් 29ක් දෙලා වැඩක් නැහැ. අනිවාර්යෙන් හර්ට්ස් 30ක්ම දෙන්න ඕන. ඒතර අර හර්ට්ස් 30ට වඩා වැඩියෙන් දුන්නා. වැඩියෙන් දුන්නොත් මෙහෙම වෙනවා. වැඩියෙන් දුන්නත් පොතේ ඉලෙක්ට්‍රෝනේ ලෝහ පෘෂ්ඨයට එනවා විතරක් නෙමෙයි. ඒකෙන් පස්සේ ඒකිනොත් එළියට යනවා. මම ඒ නිසා මේක ලියන්නම්. චාලක ශක්තිය ලබාගෙන ඉවත් වන ඉලෙක්ට්‍රෝනේ. චාලක ශක්තිය ලබා ඉවත් වන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ලෝහය පොටෑසියම් නම් පොටෑසියම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් උඩට ගේන්න දෙන්න ඕනි. අවම සංඛ්‍යාතයට කියනවා දේහලීය සංඛ්‍යාතය කියලා. threshold frequency කියලා. අනිවාර්යෙන් මේ සංඛ්‍යාතයම දෙන්න ඕනි. නැත්නම් ඉලෙක්ට්‍රෝනේ උඩට එන්නේ නැහැ. ඒක පැහැදිලිද? ඉලෙක්ට්‍රෝනේ උඩට එන්නේ නැහැ. ඒ සංඛ්‍යාතයම දුන්නේ නැත්තම්. ඒක අංක 1. හොඳට මතක තියාගන්න. හරි. ඊට වඩා අඩුවෙන් කොච්චර දුන්නත් වැඩක් නැහැ. දැන් ලෝහයේ පොටෑසියම් කොච්චර ත්‍රිවතාවයකින් කොච්චර දීප්තියකින් දුන්නත් සංඛ්‍යාතයේ හර්ට්ස් 30ට අඩුයි නම් ඒ ලෝහයේ ඉලෙක්ට්‍රෝනයක් ගලලා උඩට එන්නේ නැහැ. හරිද? හර්ට්ස් 30 දුන්නොත් උඩට එනවා. හැබැයි උඩට එනවා විතරයි. මෙතනින් ගලවලා යන්න බෑ. එහෙම යන්න ඕන නම් පොටෑසියම් හර්ට්ස් 30 හර්ට්ස් එක වැඩියෙන් දෙන්න. එතකොට මෙතෙන්ට එනවා ඊට පස්සේ එකකින් ගැලවිලා උඩට යනවා. මෙතන චාලක ශක්තිය ලබාගෙන ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන. මෙතනින් මෙතෙන්ට එන්න දෙන්න ඕන සංඛ්‍යාව තමයි දේහලීය සංඛ්‍යාත කියලා කියනවා. හරි. මේක උපසරණ අඳගන්න දැන් හරියට. වීඩියෝ එක පොස් කරලා අඳගන්න. හරි. රයිට්. දැන් මේක අඳගන්න වීඩියෝ එක පොස් කරලා. දැන් ලියන්න මෙහෙම. හරි. දැන් ඔන්න ඔයා තේරුම් ගත්තා හරියටම මොකද්ද වෙන්නේ කියලා. හරි. රයිට්. දැන් මෙන්න මෙහෙම ලියන්න. රතබෑනේ ලියන්න මෙහෙම. රතබෑනේ ලියන්න මෙන්න මේ කරුණු ටික right. දෙරණද ලෝහයක් සඳහා යම් අවම සංඛ්‍යාතයකින් දෙරණද ලෝහයක් සඳහා යම් අවම සංඛ්‍යාතයකින් යුත් අවම සංඛ්‍යාතයකින් යුත් වරහන් ඇතුළේ ලියන දේහලීය සංඛ්‍යාතයකින් වරහන් ඇතුළේ ලියන දේහලීය සංඛ්‍යාතය threshold frequency යම් අවම සංඛ්‍යාතයකින් යුත් ආලෝක කිරණ පමණක් යම් අවම සංඛ්‍යාතයකින් යුත් ආලෝක කිරණ පමණක්
ලෝහ පෘෂ්ඨයේ මතට පතිත වූ විට ලෝහ පෘෂ්ඨයේ මතට පතිත වූ විට ලෝහ පෘෂ්ඨයේ මතට පතිත වූ විට ඉලෙක්ට්‍රෝන මුදාහරින බව නිරීක්ෂණය වේ. එක අංක 1. හරි. ඉලෙක්ට්‍රෝන මුදාහරින බව නිරීක්ෂණය විය. ඒක රතමයන් ලියුවා අංක 1. දෙවෙනි එක ලියන්න මෙහෙම. දේහලීය සංඛ්‍යාතයෙන් යුත් දෙවෙනි එක දේහලීය සංඛ්‍යාතයෙන් යුත් ආලෝක කිරණ දේහලීය සංඛ්‍යාතයෙන් යුත් ආලෝක කිරණ ලෝහ පෘෂ්ඨයට පතිත වූ විට ඉලෙක්ට්‍රෝන ලෝහයෙන් නිදහස් වී පෘෂ්ඨයට පැමිණීම පමණක් සිදුවේ. ඉලෙක්ට්‍රෝන ලෝහයෙන් නිදහස් වී පෘෂ්ඨයට පැමිණීම පමණක් සිදුවේ. එතනම ලියන්න. මෙම ආලෝක ත්‍රිවතාවය වැඩි වන විට, ඒ කියන්නේ වැඩියෙන් සංඛ්‍යාතය වැඩි කරොත් මෙම ආලෝක ත්‍රිවතාවය වැඩි වන විට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වේ. දැන් මෙහෙමයි. පුතේ අහන්න. සංඛ්‍යාතය වැඩි කරනවා නෙමෙයි. සංඛ්‍යාතය වැඩි කරොත් මේකෙන් උඩට යනවා. හරි? දැන් මේක වැඩි දීප්තියකින් දෙන්න ගත්තොත් එම සංඛ්‍යාතයෙන්ම දීප්තිය වැඩි කරොත් ෆ්ලෝරසන්ස් කියලා කියන්නේ අපි ඔකට. දීප්තිය වැඩි කරොත් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයේ මතු පිටට එන්න පුළුවන්. මතු පිටට එන්නේ හර්ට්ස් 39ම විතරයි. හර්ට්ස් 30 මෙයාගේ දේහලීය සංඛ්‍යාතය. ඒතර ඒ සංඛ්‍යාතයෙන්ම දෙනවනම් ඒකේ ඉලෙක්ට්‍රෝන මතු පිටට එන්න පුළුවන්. එච්චරයි. හරි? ඒකේ ඉලෙක්ට්‍රෝන මතු පිටට එන්න. ඒකේ දීප්තිය වැඩි කරොත් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන මතු පිටට එනවා. මෙතනින් උඩට යන්නේ නැහැ. එතනින් උඩට යන්න නම් මොකද කරන්නේ? දේහලීය සංඛ්‍යාතයට වැඩි සංඛ්‍යාතයක් දෙනවා. හර්ට්ස් 50 40ක් දුන්නා උඩට යනවා. හරි? රයිට්. ඊළඟට ඒක ලියන්න නැතන ත්‍රිවතාවයේ වැඩි වන විට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වන බව. දෙවෙනි නිරීක්ෂණය හොඳේ. තුන්වෙනි එක ලියන්න මෙහෙම ප්‍රථමයන්ින්ම දේහලීය සංඛ්‍යාතයට වඩා සංඛ්‍යාතයෙන් වැඩි ආලෝක කිරණ. දේහලීය සංඛ්‍යාතයට වඩා සංඛ්‍යාතය වැඩි ආලෝක කිරණ. ඒ කියන්නේ දැන් හර්ට්ස් 30යි නේ මෙයාගේ දේහලීය සංඛ්‍යාතය. ඔයා හිතන හර්ට්ස් 40ක් දුන්නා කියන්නේ. වැඩි. හරි. වැඩි ආලෝක කිරණ ලෝහ පෘෂ්ඨයට පත් වූ විට ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් නිදහස්ව ගමන් කරයි. 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 හරි. ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් නිදහස්ව ගමන් කරයි. මෙම ආලෝක ත්‍රිවතාවයේ වැඩි වන විටද වැඩියෙන් ඉලෙක්ට්‍රෝන චාලක ශක්තිය අවශෝෂණය කරගෙන ලෝහ පෘෂ්ඨයෙන් ඉවත් වී යයි. හරි. දැන් ඔන්න ප්‍රකාශිත ආචරණය සම්පූර්ණයෙන් පැහැදිලි කරා. හරිනේ. මම ආයේ අවසන් වතාවට චූටියට කියන්නේ මේ සිම්පල්. කිසියම් ලෝහ පෘෂ්ඨයක් තියෙනවා. ඒ තියෙන ලෝහ පෘෂ්ඨයට හරි ඉලෙක්ට්‍රෝන පහර දෙනවා. ලෝහ පෘෂ්ඨයක් තියෙනවා. ලෝහ පෘෂ්ඨයට ඉලෙක්ට්‍රෝන පහර දෙනවා. ඒතර ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. කැටායනත් එක්කනේ. ඒතර විද්‍යුත් චුම්බක තරංගයක් ඇවිල්ලා පහර දුන්නම ඒ ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන පොතේ මත පිටට එනවා. ඒ ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන මත පිටට එනවා. මෙහෙම. ලෝහයෙන් මත පිටට එනවා. හරි. ඒකට ඕනේ අවම සංඛ්‍යාතයක් තියෙනවා. පොටෑසියම් නම් පොටෑසියම්ගේ දේහලීය සංඛ්‍යාතය දෙන්න ඕනේ. සෝඩියම් නම් සෝඩියම්ගේ දේහලීය සංඛ්‍යාතය දෙන්න ඕනේ. ඒක එක එක්කෙනාට වෙනස්. ලෝහයෙන් ලෝහයට දේහලීය සංඛ්‍යාත වෙනස් වෙනවා. සෝඩියම්ට දෙන්න ඕන දේහලීය සංඛ්‍යාතය නෙමෙයි පොටෑසියම්ට දෙන්න ඕන.
පොටෑසියම්ට දෙන්න ඕන දේහලිය සංඛ්‍යාතය නෙමෙයි වෙන කාට හරි දෙන්න ඕන. කොපර් වලට දෙන්න ඕන, right? ඒතර ඒ අදාළ අවම දේහලිය සංඛ්‍යාතය මෙතනින් දෙනකොට අදාළ ඉලෙක්ට්‍රෝනය ලෝහ පෘෂ්ඨයෙන් ගැලවිලා මතු පිටට එනවා. ඒ සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයකින් දුන්නම එකකින් එළියට යනවා. ඔච්චරයි ඔගේ අදහස තියෙන්නේ. හරිද? right. දැන් එන්න පොතේ අර ප්‍රශ්නෙට. දැන් හරි නෝට් එක ලියලා ඉවරයි නේද? දැන් ප්‍රශ්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී හරි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ඉලෙක්ට්‍රෝන මුක්ත වන්නේ යම් දේහලිය සංඛ්‍යාතයකට වඩා හරි යම් දේහලිය සංඛ්‍යාතයකට වඩා වැඩි සංඛ්‍යාතයෙන් යුත් ෆෝටෝන පහර දීමෙන් පමණි. මොකද හිතන්නේ? ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ඉලෙක්ට්‍රෝන මුක්ත වන්නේ යම් දේහලිය සංඛ්‍යාතයකට වඩා වැඩි සංඛ්‍යාතයෙන් යුත් ෆෝටෝන පහර දීමෙන් පමණි. දැන් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙනවා කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන මුක්ත වෙනවා කියලා කියන්නේ මොකද? දැන් ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයේ මත පිටට පැමිණෙනවා කියන එක නෙමෙයි මුක්ත වෙනවා කියන්නේ. ඒ කියන්නේ එළියට එනවා. නමුත් මුක්ත වෙනවා කියන්නේ මේකෙන් එළියට යනවා. ලෝහයෙන් ගැලවිලා එළියට යනවා නම් තමයි මුක්ත වෙනවා කියන්නේ. ඒතර ලෝහයෙන් ගැලවිලා එළියට යන්න නම් මුක්ත වෙන්න නම් අනිවාර්යෙන් දේහලිය සංඛ්‍යාවල වැඩි සංඛ්‍යාතයකින් මොනවා වෙන්න ඕන? ෆෝටෝන පහර දීමක් සිද්ධ වෙන්න ඕනේ. හරි. ඒතර ඒක හරියක්. ඒතර ඒක හරියි. ප්‍රකාශය හරියි. දේහලිය සංඛ්‍යාවල වඩා සංඛ්‍යාතයෙන් අඩු ෆෝටෝන කොපමණ පහර දුන්නද ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය නොවේ. හරි. දේහලිය සංඛ්‍යාතයෙන් අඩුයි ෆෝටෝන කොච්චර පහර දුන්නත් ලෝහ පෘෂ්ඨයෙන් විමෝචනය වීමක් වෙන්නේ නැහැ. මේක හරියි. උත්තර ප්‍රකාශ දෙකම නෙමෙරදී. අරකේ මේ වෙන්නේ නැත්තේ ඇයි කියන එක පැහැදිලි කිරීමක් කරලා නැහැ. හොඳේ. වෙන්නේ නැත්තේ ඇයි කියන එක මේ පැහැදිලි කරලා කිරීමක් කරලා නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ ඒක පැහැදිලි කරලා අතරින් එහාට. යන උත්තරාංක අපිට ගන්න වෙන්නේ පොතේ ඔගේ උත්තරාංක දෙක කියලා තමයි එතනින් ගන්න වෙන්නේ, right? හරි. දැන් ඊළඟට අපි පොඩ්ඩක් යමු ඊළඟ එකට. හරි. හරි. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? ඊළඟ ප්‍රශ්නේ. යම් ලෝහයක් කොලාලෝකයට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරා නම් මෙය ධම්මාලෝකයට අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි. මොකද හිතන්නේ? මේක තමයි වැදගත්. කොළ ආලෝකයට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා නම් ධම්මාලෝකයටත් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්න ඕනේ. දැන් හොඳට බලන්න. දැන් පොතේ දැන් විද්‍යුත් චුම්බක වර්ණාවලිය තමයි කතා කරන්නේ. දැන් විද්‍යුත් චුම්බක වර්ණාවලිය ෂොට්ටක් ගියොත් දැන් මෙහෙමනේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? එතන මෙන්න මේ මැද හරිය දෘශ්‍ය පරාසය තියෙන්නේ. මම දැන් හැමදාම මේක පැහැදිලි කරනවා. ඉදත් කිව්වා. එතන මේ දෘශ්‍ය පරාසයේ මෙන්න මෙහෙමනේ තියෙනවා මේ පැත්තට අපි ගත්තු මේ පැත්තට තරංගායාමයේ වැඩි මේ පැත්තට සංඛ්‍යාතයේ වැඩි μු. එතන මේ පැත්තේ තියෙන දම් මේ පැත්තේ තියෙන පොතේ රාතෝ. හරිද? රාතෝ කියන එක නා තියෙන්නේ හා පැත්තේ කෙලවරේ. හරි මේ පැත්තේ කෙලවරේ ඉන්නේ කවුද? දම්. එතකොට මෙතන තියෙනවා දැන් තැඹිලි. කහ. එතක කහ කොළ නිල් ඔන්නෝමනේ යන්නේ. තර දම් පැත්ත තමයි මේ පැත්ත සංඛ්‍යාතයේ වැඩිම. හරි. මෙයාගේ තමයි සංඛ්‍යාතයේ අඩුම. මොකද තරංගායාමයේ වැඩිමනේ. තරංගායාමයේ වැඩිම එක්කෙනාගේ තමයි මේ පැත්ත තරංගායාමයේ වැඩි වෙන්නේ. තර මේ පැත්තේ තියෙන සාමාන්‍යයෙන් මේ පැත්ත නැනෝමීටර් 400යි. තරංගායාමයේ මේ පැත්තට වැඩි මේ පැත්තේ නැනෝමීටර් 700ක් විතර වෙනවා. හරි. එතකොට දැන් ඔන්න බලන්න. යම් ලෝහයක් කොලාලෝකයට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි නම් දැන් කොළ කියන්නේ මොකක්ද? කොළ. දැන් කොළ කියන්නේ මෙන්න මෙතන. හොඳට බලන්න. දැන් කොළ කියන එක කියන්නේ මෙතනනේ. එතකොට දැන් ඒකේ සංඛ්‍යාතය දැන් මෙතන දම්බල සංඛ්‍යාතයේ තියෙන වැඩිම. එතකොට දම්බල සංඛ්‍යාතයට කොළවල සංඛ්‍යාතය අඩුයිනේ. මොකද මේ පැත්තේ සංඛ්‍යාතය වැඩිනේ. එතකොට අපි ගමු මෙහෙම. දම්බල සංඛ්‍යාතය වැඩි කොළවල සංඛ්‍යාතයට වඩා. දම් පාට සංඛ්‍යාතයේ වැඩි කොළවල සංඛ්‍යාතයට වඩා හරි. ඒක මතක තියාගන්න. ඒතර ලෝහයක් කොලාලෝකයට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා. ඒ කියන්නේ කොළවලට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා කියන්නේ කොළවලට දෙන එක තමයි දේහලිය සංඛ්‍යාතය. දැන් කොලාලෝකයේ දෙනවා. දැන් අර ආලෝක ප්‍රභවයක් තියෙනවනේ පොතේ. මේ බලන්නකෝ දැන් කපට ආයෙ මතක් කරගන්න. දැන් මේකනේ ආලෝක ප්‍රභවය. මේකනේ ලෝහය. ඒතර මෙතනින් දෙන්නේ කොළ ආලෝකය. කොළ පාට ආලෝකයලු දෙන්නේ. මෙතනින් දෙන්නේ කොළ ආලෝකය. හරි. ඒතර කොළ ආලෝකය දුන්නා කියන්නේ මෙන්න මේ හරියනේ සංඛ්‍යාතයේ තියෙන්නේ.
අපි නිකමට මේක සංඛ්‍යාතේ නිකමට හර්ට්ස් 30ක් කියමු. මේක සංඛ්‍යාතේ හර්ට්ස් 20ක් කියමු. ඔයාලට මේක තේරුම් ගන්න කියන්නේ. මේක නෙමෙයි හරියා කියන්නේ. තර කොලාලෝකේ එනවා කියන්නේ හර්ට්ස් 20 දෙන්නේ. හර්ට්ස් 20ෙන් තමයි දැන් එන්නේ. ඒතර මේකට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරාලු. එහෙම නේද කියන්නේ? එහෙමනේ කියන්නේ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරාලු. මේ කියන්නේ යම් ලෝහයක් කොලාලෝකෙට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවලු. ඒ කියන්නේ කොළ පාට වැටුනම ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේක තමයි දේහරීය සංඛ්‍යාතය. මේකට ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ. දේහරීය සංඛ්‍යාතය හෝ අවම සංඛ්‍යාතය කියලා අපි ගමු. ඒ කියන්නේ හර්ට්ස් 20ටත් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා. හොඳටම තේරුම් ගන්න. හර්ට්ස් 20ටත් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා. ඒ කියන්නේ එහෙමනම් ධම්මාලෝකෙට අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි කියලා තමයි කියන්නේ. දැන් කොළ තියෙන්නේ මෙතන. ධම් තියෙන්නේ මෙතන. ධම්වල සංඛ්‍යාතය හර්ට්ස් 30යි. කොළවල සංඛ්‍යාතය හර්ට්ස් 20යි. හර්ට්ස් 20ටත් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා. එහෙනම් ඉතින් හර්ට්ස් 30ට කොහොමද විමෝචනය වෙන්නේ? ඒක සරලයි. හර්ට්ස් 20ට විමෝචනය වෙනවා නම් හර්ට්ස් 30ට කොහොමද විමෝචනය වෙන්නේ? මොකද ඒක දේහරීය සංඛ්‍යාතය වැඩි. හරි? එන සරලයි. පැහැදිලිව ගන්න හර්ට්ස් 20ටත් තියෙන වැඩි නිසා අනිවාර්යෙන් ධම්මාලෝක ඉලෙක්ට්‍රෝන විමෝචනයක් සිද්ධ වෙන්න ඕනේ. හරි? දැන් මේක අනිත් පැත්තට ගොඩ වැරදි. ඇයි? ධම්මාලෝකෙට ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා කියලා අපිට කියන්න බෑ. කොලාලෝකෙටත් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා කියලා. නේ? ඔය ධම්මාලෝකෙට ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ සංඛ්‍යාතය වැඩි නිසා. ඒකට විමෝචනය වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ කොලාලෝකෙට අනිවාර්ය විමෝචනය වෙනවා. හැබැයි අනිත් පැත්තට කියන්න පුළුවන්. කොලාලෝකෙට ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා නම් අනිවාර්යෙන්ම ධම්මාලෝකෙට ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නම ඕනේ. හරි? රයිට්. එයාලෝ මොතේ කොලාලෝක ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි නම් ඒ ධම්මාලෝක ඉලෙක්ට්‍රෝන අනිවාර්යෙන් විමෝචනය කරයි කියන එක නිවැරදි. කොලාලෝකයේ ෆෝටෝනයකට වඩා හරි හොඳට කියවන්න දැන් මේක ඉතාල වැදගත්. කොලාලෝකයේ ෆෝටෝනයකට වඩා ධම්මාලෝකයේ ෆෝටෝනයක ශක්තිය ඉහළ වේ. කොලාලෝකයේ ෆෝටෝනයක ශක්තියකට වඩා හොඳට බලන්න. දැන් E සමාන h mu දී. E සමාන h mu දී. වැඩිම සංඛ්‍යාතයේ තියෙන ධම් පාරට. ඒ කියන්නේ යාගේ තමයි ශක්තිය වැඩි. මොකද මේ දෙක අනුලෝම සමානුපාතික. කොළවල සංඛ්‍යාතය අඩුයි. ඒතර ශක්තිය අඩුයි. එහෙනම් ධම්වල මොකද වෙන්න ඕන? ශක්තිය වැඩි වෙන්න ඕන තමයි කොළවලට වඩා. හරි? එතකොට මෙතන කියන විදිහට අපි ගත්තොත් කොලාලෝකයේ ෆෝටෝනයකට වඩා ධම්මාලෝකයේ ෆෝටෝනයක ශක්තිය ඉහළයි. හරි. ඒක නිවැරදි. ඒතර ඒ නිසා තමයි ඇත්තටම ඒකනේ හේතුව. ඒ ශක්තිය වැඩි නිසානේ ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමක් සිද්ධ වෙන්නේ කොලාලෝකයට. ධම්මාලෝකයට වෙනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න බැරි. ඒකනේ ශක්තියගේ වැඩි නිසා. ඒ අනුව ඒක පැහැදිලි කිරීමක් සහිත උත්තරයක්. ඒ නිසා උත්තරන්ට එක තමයි ගන්න වෙන්නේ. හරි. හරි. ඊළඟට යමු ඊළඟ එකට. ෆෝටෝනයක ගැබ් ඇති ශක්තිය සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතික වේ. බලන්න. ෆෝටෝනයක තියෙන ශක්තිය සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි කියන එක නිවැරදි. අපි කලින් කතා කරා. ඒක හරි. සංඛ්‍යාතයේ වැඩි වෙන ශක්තිය වැඩි වෙයි. සංඛ්‍යාතයේ වැඩි වෙන ශක්තිය වැඩි. ඒක තමයි මේ දෙක අනුලෝම සමානුපාතිකයි කියලා කියන්නේ. ඒක පැහැදිලි කිරීමක් සහිත උත්තරයක්. උත්තරන්ට එක කියලා තමයි ගන්න වෙන්නේ. හරිනේ? right. ඊළඟට විකිරණ ශක්තිය සෑම වෙලටම HPUB මෝහන සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ මම කිව්වා. හැමදේම වෙන්නේ ක්වොන්ටමීකරණයට අදාළව. පොර සංඛ්‍යාත්මක ගුණාකාරයක් HMU වල නිවැරදි. හරි. ඊළඟට විකිරණ ශක්තිය ක්වොන්ටමීකරණයට ලක් විය. හරිනේ. විකිරණ ශක්තිය නෙමෙයි හැම එකම ක්වොන්ටමීකරණයට ලක් වෙලා තියෙන්නේ. ඒක ආයික අහන්න දෙයක් නැහැ. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී සෑම ෆෝටෝන පහර දීමකින්ම ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි. ඒකත් ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී සෑම ෆෝටෝන පහර දීමකින්ම ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවාද? ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නේ මේ. දැන් මෙයාගේ දේහරීය සංඛ්‍යාතය හර්ට්ස් 30 නම් හර්ට්ස් 20කින් කොච්චර පහර දුන්නත් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවද? වෙන්නේ නැහැ. ඒතර ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්න නම් දේහරීය සංඛ්‍යාතයම දෙන්න ඕනේ. හරියට වැඩියෙන් දෙන්න ඕනේ. ඒතර මේක වැරදි. මෙතන මේගොල්ලෝ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ සෑම ෆෝටෝන පහර දීම. සෑම ෆෝටෝන පහර දීම වෙන්නේ නැහැ. හොඳේ වැරදි. ඉලෙක්ට්‍රෝන මුක්ත වන්නේ යම්කි ශක්තියකට වැඩි ශක්තියෙන් ෆෝටෝන පහර දීමෙන් පමණයි. හරිනේ. ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්න නම් යම්කිසි ශක්තියකට වඩා, ඒ කියන්නේ දේහරීය සංඛ්‍යාතයට අදාළ ශක්තියට වඩා වැඩි ශක්තියක් දෙන්න ඕන. නැත්නම් වෙන්නේ නැහැ. නැත්නම් අඩුම තරමේ දේහරීය සංඛ්‍යාතයෙන් දෙන්න ඕන මතු පිටට පැමිණෙන. ඊට වඩා වැඩි වුණොත් යනවා. ඒතර අසත්‍යයේ සත්‍යයේ උදාහරණ 4. විකිරණ ශක්තිය ක්වොන්ටමීකරණය ලක් වී නැත. වැරදි. විකිරණ ශක්තිය ක්වොන්ටමීකරණය ලක් වෙලා තියෙනවා. අපි දැන් කතා කරමු. විකිරණ ශක්තිය සෑම වෙලෙම h nu ගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් විය යුතු නැත.
විය යුතු නැත නෙමෙයි. පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හරි නේද? right. දැන් අපි කතා කරේ පුතේ ක්වොන්ටමීකරණයට අදාළ මූලික සිද්ධාන්ත කරුණු. ඊට පස්සේ තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සහ විකිරණ. මේක වෙනම කොටසක් අපි ඒක වෙනම සාකච්ඡා කරමු.